අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට අදත් දවසේ ධර්ම දේශනාව සඳහා කාලය පැමිණලා තියෙන්නේ සිළුම දිනායේ සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉද බික්කවේ භික්ඛු සරාගං වා චිත්තං සරාගං චිත්තං තිපජානාති විතරාගං වා චිත්තං විතරාගං චිත්තං තිපජානාති තී අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි පසුගිය දවස් පිළිවෙලින් ඒ සර්වචනංශේ විසින් දේශනා කරන්න දීච්ච සතිපට්ඨාන සූත්‍රය අපේ භාවනා ජීවිතේට නැත්නම් මේ භාවනා වැඩමුළුවට සම්බන්ධ වෙන ආකාරයට ක්‍රමයෙන් ගිවන් කරමින් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වෙනකොට අපි ඒ කායනුපසනාවට අදාළ සාමාන්‍ය මූලධර්ම දැනුමත් ඒ වගේම චින්තාමේ පැත්තක් නැත්නම් භාවනාමේ පැත්තෙමුත් යම් ප්‍රමාණයක් ස්පර්ශ කරලා තියෙනවා. ඊට පස්සේ කායानुපස්සනා කියන මේ කායගත සතිය කියන සිංහලෙන් කාගියාසි කියන මේ වැඩි කරගෙන යනකොට කොහොමද භාවනා ජීවිතයකට මේ වේදනාව කියන රූප ධර්මය නාම ධර්මය කායानुපස්සනා කියන නාම ධර්මයේ ගෙවන් කිරුවට පස්සේ වේදනානුපස්සනාව කියන රූප ධර්මයගේ පළවෙනිම කොටස වේදනා සංඥා චේතනා කියන තුنين රූප කොහොමද යෝගාවචරයා වේදනානුපස්සනට සම්බන්ධ වෙන්නේ නැත්නම් වේදයට එහෙම නැත්නම් විදීමට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා එතන ප්‍රවේශයක් තියෙනවා ඊට පස්සේ ඒ හටගත්ත පටන් ගත්ත ආරම්භ කරන ලද නාම ධර්ම දිගේ විකාශනයක් විස්තරාර්ථයක් විවිධාංගීකරණයක් චිත්තානුපස්සනාව කියන කොටසේ සිද්ධ වෙනවා ඉතින් අද මාතෘකා තැබුවේ ඒ චිත්තානුපස්සනාව නැත්නම් ඒ පර්වයේ ਸਰවචනාංශ විසින් දේශනා කරන්න ඉච්ච ඒ පළවෙනි වාක්‍ය. ඉතින් මේකත් ඒ කියන්නේ මේ චිත්තානුපස්සනාවත් යෝගාවචරය අහලා හිතී දරාගෙන එහෙම නැත්නම් අපි කියනවා නම් චින්තාමේ වශයෙන් නැත්නම් අන්වේ ඥාන වශයෙන් එහෙම නැත්නම් ණය විපස්සනා වශයෙන් තේරුම් ගත්තට පස්සේ චිත්තානුපස්සනාවට පස්සේ ධම්මානුපස්සනාව. ඉතින් ඒ ටික කියන්නේ ධම්මානුපස්සනාවට ලෝකේ සියලුම දේ අයිති වෙනවා. කායනුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ඇර සියලුම ධර්ම කොටස් ධම්මානුපස්සනට අයිති වෙනවා. ඒක දෙවිදියකට විස්තර කරලා තියෙනවා මජ්ක්‍ධිම නිකායේ කෙටි ක්‍රමයටත් දීඝ නිකායේ මහා සතිපට්ඨානය කියලා විස්තරාර්ථ දක්වමිනුත් විස්තර කරලා තියෙනවා. ඉතින් ඒකෙන් සම්පූර්ණ ප්‍රවිෂ්ටියක් ලබා ගන්නවා. ඒ කියන්නේ මේ හුස්ම කියන නාසිකාග්‍රය කියන මේ පුංචි එක තැනකින් පටන් ගන්න මේ පිවිසුම දිගට ගිහිල්ලා කය සම්පූර්ණ පුරා පැතිරලා ඊට පස්සේ ඒක වේදනානුපස්සනා කියන නාම ධර්ම පැත්තට පැතිරලා ඊට පස්සේ නාම ධර්ම චිත්තානුපස්සනා දිගේ විස්තර කරලා ඊට පස්සේ නාම ධර්ම රූප ධර්ම කියන මේ දන්න මේ දැනුමෙන් ඊට පස්සේ මුළු ලෝකෙම අල්ලලා නැත්තම් කියනවා ධම්මානුපස්සනාවට ගිහිල්ලා මේ හුස්මෙන් තමයි මේ ඔක්කොම විස්තර කරන්නේ. ඉතින් ඒක කෙනෙකුට අදාහ ගන්න බෑ. ඉතින් ඒ නිසා මුලින් සෑහෙන සද්ධාාවක් තියෙන්න ඕනේ. මේ පුංචි දෙයකින් පුළුවන් වේද කෙනෙකුට මේ විද්‍යාඥයන් විසින් අන්වීක්ෂ සහ දුරීක්ෂ දාලවත් හොයන්න බැරි විශ්වය අජත්ත බහිද්ද විශ්වය සම්පූර්ණයෙන්ම මේකෙන් යනවා. ඉතින් ඒකට අවුරුදු 7ක් බුදුජානනාංශේ කියලා තිනවා පස්සේ දවස් 7ට අඩු කරලා පෙන්නලා දීලා තිනවා. ඒ එක එකනාගේ බුද්ධි වර්ධන වෙලා තියෙන හැටියට මට්ටම් වල හැටියට. ඉතින් මේ එක තැනකින් ප්‍රවිෂ්ඨය ලබා ගැනීමත් ඊට පස්සේ ඒක ඇතුලේ මේ ඉතිරි පැතිරිමේ වැඩෙන ගතිය සතිපට්ඨානය අත්පට්ඨාන සූත්‍රය ගන්නකොට මූලධර්මානුකූල විස්තර වෙන මේ සතිය කියන චෛතසිකේ විස්තර කරනකොට කියන්නේ සාමාන්‍යයෙන් අපි අටුවාවයකට ගියාම නැත්නම් මේකට දීලා තියෙන අර්ථ කතා බලනකොට ඔය හැම චෛතසිකයක්ම ලක්කන රස පච්චපට්ඨාන පදට්ඨාන කියන ක්‍රමයට සතිචෛතසිකේ වීර්යචෛතසිකෙන් වෙන් වෙන්නේ කොහොමද? සතිචෛතසිකේ සද්ධාචෛතසිකෙන් වෙන් වෙන්නේ කොහොමද? සතිචෛතසිකේ සමාධිචෛතසිකෙන් වෙන් වෙන්නේ කොහොමද? ඔය අපි අටුවා යුගයේදී තෝරාගත්ත ක්‍රමේ තමයි එකක අනන්‍යතාවය. ඒකට ආවේනික ලක්ෂණය, නයිසර්ගික ලක්ෂණයට යනකොට අපි
ওই ලක්ෂණ රස පච්චපට්ඨාන පදට්ඨාන කියන රේකී අධ්‍යාපන ක්‍රමයේ එක පියවරක් තියලා තියෙනවා. ඒතකොට සතිය කියන චෛතසිකය අපිලාපන ලක්ෂණා කියලා තමයි ලක්ෂණයේ වශයෙන් පෙන්වන්නේ. සතිය නැති හිත පිලාපන ලක්ෂණ ඔය පොලාපයින්. ඔයie පාවි තියෙනවා හරියට වැවකට දාපු ඍජුපොම් කැල්ලක් වගේ. අටුවජාන් වහන්සේ කියන්නේ ලැබු කබලක් වගේ කියලා. ඔයie පාවි තියෙනවා. ඒක කියන පිලාපන ලක්ෂණය කියලා. සතිය කියනවා ඒක පෙන්නලගේ අනිත් පැත්ත තමයි සතිය දාපු තැන හේම කිඳා බහින්. ඉතින් මහසිසාරද ස්වාමීන් වහන්සේ කියනවා බුරුල් කරව පසකට හෙල්ලකින් දමලා ඇනපුවාම ඒ හෙල්ලේ කාගෙන යන්නේ කොහමද? ඒක තමයි සතිය ලක්ෂණය. එතකොට ඒ ශාන්සිකේ ගුරුනාන්සේ ඊට පස්සේ ගෝලයක් එක තමයි මට භාවනා ඉගෙන ගන්න පුරුදු වෙන්න සිද්ධ වුණේ. ඒ කියන්නේ බුරුමේ පණ්ඩිතාභිවන් ස්වාමීන් වහන්සේ. ඒ කියනවා ඒ ස්වාමීන් වහන්සේ කියන අපි ගිය දානේ මේසේ අලතම්බලා කෑලි කපලා තියෙනවා. ඉතින් අපි ගෑරප්පුවක් තියලා ඒ අල කෑල්ලක් ගන්න හදනවා. එතකොට අපි දන්නවා මේ අල කෑල්ලට එක කෝණයකින් එක බරක් දාපුවාම අල කෑල්ලේ කාගෙන යනවා තේරෙනවා. ඊට පස්සේ ගෑරප්ප ගන්නකොට අල කෑල්ල පැද්දවටිලා. අපි දමල ඇන්නට අමෝරගත්ත ගෑරප්පකින් දමල ඇන්නට ඉස්සරහා පැත්තේ ඉන්න මනුස්සයාගේ හොම්බෙදියේ අල කෑලි. කරන්න බෑ. ඒකට ඒක කෝණයක් තියෙනවා. ඒක ඒ කෝණයට අල්ලගෙන ඊට පස්සේ ගෑරුප්පුවේ යන තාලෙට බසයි. එතකොට මේ යෝගාවචරයට අපි කියමුකෝ යෝගාවචරයයි කියලා. තේරෙනවනේ දැන් අලකැලේ බහිනවා. ඕක තමයි මේ භාවනාව කියන්නේ. පය පොළවේ තිබ්බහම පයයි පොළවේ වැදින වලිගේ නෙවෙයි කියලා තේරෙනවනම් ඔච්චරයි භාවනාව. එන මොකක් නැහැ. පය තියෙනකොට පය වදින්නේ වලිගේ නෙවෙයි. ඉතින් උගව දෙනෙක් කියනවා පය තිබ්බට වලිගේ වැදුන්නේ නැති. වලිගේ නැති නිසා වදින්නේ නැහැ. මේ තියෙන එක වදිනවා. ඒක කියලා දෙන්න මේ වැදුනේ වම්මද, පයේද, දකුණද, පිළුඹද, ලේවකේද, කොට්ටේද කියලා හරියටම විශේෂ ලක්ෂණයක් තියෙනවා. ඒක හරි අනන්‍යයි. විළුඹ වැදුනා විළුඹ. ඊට පස්සේ විළුඹද වෙච්ච බර ඉස්සරහට ගෙනියනවා නම් ඒක අත තියලා ගෙනියනට වෙනස්. ඊට වඩා ඒකට පස්තරය වැලි පොලවක්ද මේ ලනුපැදුරක්ද සිමෙන්තියද කියන එකේ කකුල කියවනවා හිතන. ඒ කියවන්නේ කොහොමද අර අල කැලලට මේ ගෑරුප්පුව බහින්න වගේ. ඉතින් ඒ අල කැලලට ගෑරුප්පුව තැබීම විතක්කේ වශයෙන් කියනවා. ඒ අලේ බහ කාගෙන යනකොට ඒකට ਵਿਚාරය කියලා කියනවා. මහා විශාල විස්තරයක් තියෙනවා නිකම් මේ අර්ථාපල අල කැලල මම මේ කතා කරන්නේ. ඕක කියන්න පුළුවන්. අරමුණට හිත නැංවීම විතක්කේ. ඊට පස්සේ අරමුණේ හිත කාගෙන යන එක. ඔය කියන්නේ අපිලාපන ලක්ෂණා කියලා කියන්නේ හිත අරමුණට බැසගත්තට පස්සේ ඒක විෂයාභිමුඛ භාව පච්චපට්ඨාන එහෙම නැත්නම් අසම්මෝස රස. මේ වැදුනේ ප්‍රස්වාසයේ නෙවෙයි ආස්වාසයේ. මේ වැදුනේ සද්දක නෙවෙයි ප්‍රස්වාසයේ. මේ වැදුනේ හිතවිල්ලක නෙවෙයි ප්‍රස්වාසයේ කියලා හරියටම තේරෙනවා. වම තිනකොට දකුණ නෙමෙයි කියලා තේරෙනවා. ඒක වම තියෙනකොට දැනෙනවා කියන එකට අතිරේක ලක්ෂණයක් තමයි ඒක දකුණ නෙවෙයි. ආස්වාසිය කියනකොට දැනෙන ලක්ෂණය තමයි ප්‍රසවාසය නෙවෙයි. ඒක දෙවෙනි කොටස වැටෙන්නේ අන්වේ ඥානෙට. දෙවෙනි කොටස වැටෙන්නේ තර්ක ඥානෙට. ආස්වාසියයි මම මේ දකින්නේ ඒක මම දන්න ප්‍රසවාසය නෙවෙයි කියලා. ඒකට එයාගේ තීක්ෂණ භාවයේ ඉදිරිපත් කිරීමේ තීක්ෂණ භාවය හුත්තටම වැඩි වෙනවා. ඒකට අපි සාපේක්ෂතාවය කියනවා. වම තියෙනකොට දකුණ නෙවෙයි. ඇවිදිනකොට ඉඳගෙන ඉන්නව නෙවෙයි. ආස්වාද ප්‍රසවාසය කියන්නේ මම දකුණ නෙවෙයි. මෙන්න මේ කාරණාව එහෙලිකරනද අපිට විශ්වවිද්‍යාලය යන්න ඕනේ නැහැ. කැළම නැහැ. මේක ඕනේ කෙනෙකුට තේරෙනවා. හැබැයි මේකයි කිව යුත්තේ කියලා කියන්න විශ්වවිද්‍යාලෙ ගිහිල්ලත් බෑ. මොකද අපි කියන්නේ එන අනම්මනම් බයිලානේ කතා කරන්නේ. මම වම තිබ්බාම විලුඹ වැටුණා, මට බරට වැටුණා, තද්දට වැටුණා. ඊට පස්සේ තිබ්බ බර එමීට විලුඹ දිගේ නෙමෙයි. ලේවකේ ඇතුල් පැත්තෙන් හෝ පිට පැත්තෙන් ගිහිල්ලා කොට්ටේට වැහිලා ඊට පස්සේ ඇඟිලි තුඩු වලට ඇඟිලි බිත්තර වලට වැටුණා කියනවා. ඉතින් ඕක නිකන් අර මේ ඇවිදින ඇටසැකිල්ලේ මේ රෝදේ පෙරලෙනකොට අරේ ළඟ ඉඳලා ඊගාව අරේට බලයේ සම්ප්‍රේෂණය වෙන හැටි නේමිය දිගේ බොහොම සරලයි. සරලයි කියලා කියන්නේ මම මේ දන්න කෙනාට සරලයි. නැති කෙනාට බුදු අම්මේ ඕකේ තියෙන භෞතික විද්‍යාව. රෝදයක් හදනකොට රතකාර සූත්‍රය කියවලා බලන්නකො. මාස 6ක් යනවා ඇලයින්මන්ට් ගන්න. ඉතින් රජුරු කියන මොකක්ද ඒ කරා මාස 6න් කරන් තියන්නේ හද මෙහෙට. එහෙටත් අදලා කියනවා අරක වගේමයි රෝදේ.
ඉතින් බලපන් පළවෙනිකට මාස 6ක් ගත්තා දැන් දවස් දෙක තුනේ කර කොහොමද කරන්නේ? එහෙමයි හාමුදුරුවෝ රැස් කරන්නකෝ කාර්ක සභාව මේ රාජ්‍ය සභාව ඔන්න මම පෙන්නන්න වැඩි. මේ මාස 6ක් ලයින් කරපු එක තල්ලු කරපුවාම රාජ්‍ය සභාව දිගේ ගිහිල්ලා හිටගෙන නතර වෙනවා. දවස් දෙකකින් හදපෙයි ගිහිල්ලා බකල් ගාලා වැටෙනවා. ඔච්චරයි භාවනා කරපු එකයි නැති එකයි අතර වෙනස. මාස 6ක් කියන්නේ ලයින් කරගන්න. ඒක අරේකින් ගත්ත බර ඊගාව අරේ දක්වා ගෙනියන හැටි තමයි පිළුමට ගත්ත බර ඇඟිලි දක්වා යන හැටි. අපි ඒක හදලා තියෙනවා ඒ කාරෝ කියලා චිත්‍රපටිය මම දැන් එක පෙන්නනවාද කියලා. සිල්ලමක් නෙමෙයි. එතකොට මේ හරියට මේ විළුමට ගත්තේ දකුණට නෙවෙයි. එහෙම ඒ දැනෙනකොට ඒ පිලාපන ලක්ෂණය අපිලාපන ලක්ෂණය ගිහිල්ලා එයා දන්නවා දැන් හොඳටම දකුණ ඊට පස්සේ ඒක අරමුණට මූණට දාලා හිටිනවා. ඒ කියන්නේ ඒ වෙලාවේ සද්දෙන්නේ ඔක්කොම අවලංගු වෙලා යනවා. ඒ වෙලාවේ එන ගන්ධ රස පහස අවලංගු වෙලා යනවා. ඒ වෙලාවේ දැනෙන රූප අවලංගු වෙලා යනවා. හිතවිලි අවලංගු වෙලා යනවා. අරමුණට හිත ගියා නම් ඒ වෙලාවේ අපි කියමු පායට දැනෙන දෙයට ඇහැට එන දේවල් අවලංගු වෙලා යනවා. සද්ද අවලංගු වෙලා යනවා. ගන්ධ රස අවලංගු වෙලා යනවා. හිතවිලි නැති වෙනවා. ඉතින් මේක මේ භාවනා කරලා ගන්න එක නෙවෙයි. මේ හිතට එක තැනකට ගන්න පුළුවන් එකයි. ඉතින් ඒක දකින්න මේකට වැඩට දාලා බලන්න ඕනේ. රූප බැලුවොත් කකුලේ හිත නැහැ. සද්ද ඇහුවොත් කකුලේ හිත නැහැ. ඉතින් ඒක දකින්න කොච්චර වටිනවද? අපි මේ මැෂින් එක පාවිච්චි කරාට හෑන්ඩ් බුක් එක දැකලා නෙවෙයිනේ ඔය බොත්තම් මිරික ඉන්නවා. එහෙම මිරිකනකොට ඕම් මැරලා යනවා. දන්නේත් නැහැ. මේ කායනුපස්සනාදී පෙන්නනවා උඹ රූපයක් බලනවනම් සද්ද, ගන්ධ, රස, පහස ඔක්කොම අවලංගුයි. අර රූපෙට තමයි తත්‍ර සත්‍ර අභිනන්දනේ ඒක අල්ල බදාගෙන හිටනවා. දැන් මෙතන තියෙන්නේ අල්ල බදාගත්ත දේ දන්න දෙයක්. බුදුහාමුදුරුවෝ දන්න මාත් දන්න දෙයක් වම දකුණ ආස්වාස ප්‍රසවාස. ඉතින් ඒක ඇත්තරම අපිට පෙරපිනකට ලැබිච්ච පුබ්බේචකත පුඤ්ඤතා ලැබිච්ච දෙයක්. මේක කියන්න ඕන බවයි මේ කමඨාන් සුද්ධ කරනකොට මෙච්චර කතා කරලා කියන්නේ අනම්මනම් සතීතෙත් එපා අනාගතෙත් එපා විචිතෙත් එපා ළඟ ගෙදරත් එපා. වම තියනට වම තේරුණාද කියලා කියන්නේ. පුදුමාකාර වටිනාකමක් තියෙනවා. ඒක නිකන් අර ගහ කපන්න ඉස්සලා ගහ වටේට පාදගත්තා වගේ ගසක කැපුම ගස මුල පෑදුමෙන් දැනි. ආනාහිය පානාඬ හැරෙන් දැනි. මිනිහා නොමිනිහා යන කඩිසරෙන් දෙමේ දැනි. අමුතු බද්දීම ඇතැල්ලුමෙන් දැනේ කියලා පරණ කවියක් තියෙනවා. අපි භාවනා කරනකොට පිටිය පාදා ගන්නෑ. ඔය වනවන ආචෛත්‍ය ගොනා බැඳා වගේ ඉතින් ගිහලා වැල කරි පැටලිච්චාම පොරව ඔළුවේ තමයි වැදින්නේ. ඉතින් ගහ කැපිල්ල කොහෙදත් මේක ඉස්පිරිතාලේ ගෙනියන්න ඕන කුදලාගෙන පිටිය සුද්ධ කරලා නැහැ. ඒ පිටිය සුද්ධ කිරීම තමයි අපි මේ වැඩමුළු රැගෙන වෙන මොකුත් එපා හුස්ම ගන්නකොට හුස්ම ගන්න බලන්න. ඇවිදිනකොට ඇවිදින එක බලන්න. බලලා හෙලිකරන්න. එතකොට විශේෂයට අභිමුඛ වෙනවා. මම කතා කරන්නේ මේකයි කියලා කියා ගන්න පුළුවන් වෙනවා. එතකොට ඒ විෂයාභිමුඛ භව පච්චපට්ඨාන තමයි තේරෙනවා. මම මේ වෙලාවේ ඇත්තටම අරමුණට මුණ දාගෙන හිටියද නැද්ද? අරමුණ මුණ දාගෙන හිට බව කියන්න එපා. ඒක ඔප්පු කරලා පෙන්නන්න. මට එතන තදකම වැටුණා. සැහැල්ලුව වැටුණා. දිග කෙටි. ආදි වශයෙන් කියනකොට අහගෙන ඉන්න කෙනා දන්නවා මේකෙදි භාවනා කරන්න තෝ කියන්න බෑනේ. මට වැටුණා මට හොඳට වැටුණා කිව්වට ඒකේ තේරුමක් නැහැ. ඒකට තියෙන නිකන් මල්ලෙන් ගැහිල්ලක් විතරයි. එහෙම බෑ. මේක හරියට කියන්න ඕනේ. ඒකට කායදී සතර සතිපට්ඨාන පදට්ඨාන. මේ සියලුම සතිපට්ඨාන වලට කායදී සති ආරම්භක කායනපසනාව තමයි මුල් වෙන්නේ. දන් දුන්නට මේකට මුල් වෙන්නේ නැහැ මොනවාක්වත්. ඉස්කෝලේ ගියාට මේකට මුල් වෙන්නේ නැහැ මොනවාක්වත්. අම්මා තාත්තා භාවනා කරන්න මේකට හේතු වෙන්නේ නැහැ මොකක්වත්. තමන්ම කායනපසනාව කරපු එකමයි ඉදිරි සතියට උදව් වෙන්නේ සතියමයි සතියට උදව් වෙන්නේ අපි ඔය කරන අනික් පිංකම් තේරම අවලංගුයි සතිපට්ඨාන භාවනාව. ඒක දන්නවනම් අපි කරන සතිය කියන්නේ මේකයි කියලා හිත පිට ගියාම ගෙනත් යන්නේ කොයිද කියලා අරමුණට හිත පිට ගියාම කියන්නේ මෙහෙමයි කියලා දන්නවනම් ඒ මුළු සංසාරෙටමනේ. ඒක ජාත්‍යන්තර දෙයක්. ඒක විශ්වගත දෙයක්. අන්නේ දැනුම අපි හඳුන්ලා දුන්නාට පස්සේ එයාට අරමුණක් විස්තර කරන්න පුළුවන්. අරමුණට හිත යොදපැටි කියන්න පුළුවන්. අරමුණේ වැටිච්ච ටිකයි කර්ම තුනයි ඕනේ වෙන මොකක්වත් එපා. මම මේ කියන්නේ ආස්වාදේ නැත්නම් ඉඳගෙන කරන හුස්ම මම ආස්වාදයට හිත යොදුවා. මට සීතල බවක් වැටුණා. ඉවරයි 100%ක්ම ලකුණු. ඊට පස්සේ ප්‍රසවාසය මතුණා මම ප්‍රසවාසය කියලා මෙනෙහි කරා නැත්නම් හිතේ ඉඳි එතන මට උණුසුමක් වැටුණා. නැත්නම් දකුණු නාස්පුඩුවේ මං මාපුරේ ගියා. ඔච්චරයි.
ඒකෙන් වෙන්නේ අර පිටිය පාදගත්තා. ආන්නේම කරගෙන යනකොට කවුරු හරි අහන්න පුළුවන්. එයාට ලියවෙන වාර්තාවේ ලියවෙනවා. ආශ්වාස ප්‍රශ්වාස දෙකේ වේදනාව වෙනසක් තියෙනවා. දෙක වෙනස් වෙන්නේ ওই නාම ධර්ම ටිකේ. ඉතින් එතකොට මේ කායනපසන දිගේ යනකොට ඒකේ විඳීම් වල වෙනසක් ඇති වෙනවා. ඒ විඳීම් වෙනස බොහෝ විට අපේ සාමාන්‍යයෙන් පෘථග්ජන මනසේ තියෙන මනාපමනාප රුචි අරුචි සැප දුක කියලා ඔය දෙකට හුස්ම ගත්තත් ওই දෙකට දානවා වම දකුණ දැක්කත් ඕකට දෙකට දානවා ඇහෙන සද්ද වලත් ওই දෙකට දානවා ඇහෙන රූප වලටත් එහෙමයි ගන්ධ රස පහත හිතවිලි ඔක්කොම අපි හොඳ නරක හරි වැරදි මනාපමනාප කියන දෙකට දානවා. ඉතින් ඔතෙන්ට යනකම්ම සදාචාරය. ඔතෙන්ට යනකම්ම රසාස්වාදී. ඔතෙන්ට යනකම්ම මේ සැප හොයන ගතිය තමයි යෝගාවචරිත. ඉතින් එහාට කවුරුත් යන්නේ නැහැ. මොකද ඒ තරම් මේ වේදනාව විඳීම අපි වාල් කරගෙන ජීවත් වෙන්නේ. අපිට ඕනේ සැප විඳින්න. කන රත් වෙන්න බුදුරජාණන්සේ කියනවා ඉස්සල්ලාම ආර්ය සත්‍ය දුක්ඛ ආර්ය සත්‍ය ඔය සැප හෙව්වට එකෙකුටවත් හම්බෙලා නැහැ. අපිට නෙවෙයි අත්තම්මලට නෙමෙයි කියන්නේ අපිට අම්මලා තාත්තලා නෙවෙයි අත්ත මුත්ත දත්ත පණත්ත කිරි කෑ මුත්ත මොන මුත්තේකටවත් හත්මුතු පරම්පරාවේ එකෙක්වත් ඕක හැම්බෙලා මැරිලා නැහැ. හැබැයි තාම හොයනවා. ඉතින් ඒ නිසා ඒ සැප දුක දෙක එතන ওই දෙක මේ මනාප මේ යමනාප ආන්නෝක බලන යනකොට යෝගාවචරය බාධාවත් තෝරන්න පටන් ගන්නවා මේ සැපේ ඉතර දුකට මාරු වෙනකොට සැපත් දුකත් නැති තැනකට යනවා. මනාප අමනාප දෙක අතරමැද මේ අදුක්කම සුඛ කියලා තැනක් තියෙන එක මල්ලෙන් ගහලා තියෙන මුළු සංසාරෙම. යෝගාවචරය බලහින මෙන්න සැප මෙන්න දුක කියලා මෙනෙහි කරන අපි යනවා කියලා හිතුවා. සෑහෙන පදාසයක් ආට පේනවා මේ මං මේ වෙලාව වින්දා. ඒක සැප වෙක විඳීමකුත් නෙවෙයි දුක් විඳීමකුත් නෙවෙයි මේක රූප ධර්මයක් නෙවෙයි නාම ධර්මයක්. කමඨාන් මාත්‍රන් 80ක් විතර සැපත් නැහැ දුකත් නැහැ. හැබැයි මේකට වෙනම ආසනයක් නැහැ. අපිට තියෙන සැපටයි දුකටයි ආසන පනවලා තියෙනවා. මැදයකට ආසන නැහැ. හිතා ගන්න පුළුවන් වෙයිද අපිට ලැබෙන මේ වේදනාව වලින් 80කටත් වැඩිය සැප දුක් නැති වේදනා තියෙනවා. ඒකට අදුක්කම සුඛ වේදනා කියනවා. උපේක්ෂා වේදනා කියලා කියනවා. විවිධ නම් බුදුරජාණන්සේ දීලා තියෙනවා. ඉතින් මේක හඳුන්වා දීමම මේ සැපට දුකට අහුවෙන්නේ නැති වේදනා එකක් අහුවෙන්නේ නැති එකක් තියෙනවා. ඒක අහුවෙන්නේ නැති එක තමයි සංසාරේ කියන්නේ. ඒ නිසා අපි අම්මනියෝ වාගේ පිස්සු පිහට්ටෝ වාගේ මේ සැප පිටිපස්සේ යනවා. හැබැයි ඉතින් අපිට බැනලා වැඩක් නැහැ සත්තුත් එහෙම. ලැබපු එකෙක් නැහැ. ඉතින් ඒ නිසා වේදනානුපස්සනාවේදී සැප දුක එනකොට සතුටක් එනවා. දුක් වේදනා එනකොට දුකක් එනවා. ඒ සැප වේදනා ඉවර වෙනකොට දුකකින් ඉවර වෙනවයි කියලානේ හැමදාම ඕක තේරුම් ගත්තොත් ওই සැප හොයනවා කියන්නේ දුකක් හොයනවා කියන්නේ. හැම සැපක්ම ඉවරනේ දුකෙන්. ඒ 100%ක්ම අද්දුරු ප්‍රත්‍යක්ෂය. හැම දුකක්ම ඉවරනේ සැපෙන්. ඒ තියෙද්දි අන්ධ භූතව මේ සැප හොයනවා අපේ අම්මට තාත්තට සැප හොයනවා දූ දරුවන්ට සැප හොයනවා ජාතියටත් ආගමටත් සැප හොයනවා හම්බුෙයි හුණු බිජ්ජා. එච්චරයි කියන්න තියෙන්නේ. ඉතින් දේශපාලනඥයෝ මොනවද මේ අපිට පස්වරු සැලසුම් කියලා දෙන්න හදන්නේ? දෙඤ්ඤන් සැප. අද ඡන්ද දීපංකෝ අපි දෙඤ්ඤන් සැප. අන්තිමට මොකද වෙන්නේ? ආර්ථික විශේෂඥ එකෙක් ඉන්නවනම් මේ සභාවේ අහන්න බලන්න උන්ට තේරෙනවද කියලා කවදාකවත් මේ අදුක්කම සුඛ වේදනා හරහා නිවන වැටෙන්නේ කියන එකක් හිතලවත් නැහැ. උන් දෙන්න හදන්නේ අපිට මේ ස්වර්ග සැප දෙන්න හදනවා අත්තමිට කාශ්‍යපණං හොඳ හැටි තියෙනවනම් මම හිටගෙන දිව්‍ය ලෝකේ මවන්නම් කියන තමයි වඩන් ගන්නේ. උන්දලයි ගෙවල් වල ගිහිල්ලා බලන්න ඕනේ ගෑණිවත් දික්කදාදි කරලා වෙන ගෑණියක් එක්ක ඉන්නේ. ගණ්ඩම දෙයක් නැහැ. ගණ්ඩම දෙයක් නැහැ. ඔය කවුදෝ පිස්සෙක් ගහපු පොතක් දිගාරින්න හදන අපිට වැවයි දාගවයි ගමයි පන්තලයි ආර්ථිකයට වැඩිය තව මොකද්ද? ඉතින් භාවනා කරන එක්කෙනෙක්ව අපි දැනගන්න ඕනේ ABCD ආර්ථිකයේ අල බතල කොස් දෙල්. ඕක වටන්න පුළුවන්ද කියලා? කොරෝනා වලට ඇවිල්ලා හරි එහෙම නැත්නම් ඇතිරි නීතියට ඇවිල්ලා අල තියෙනවා අපිට බතල තියෙනවා කොස් තියෙනවා දෙල් තියෙනවා. කාපියා. මේගොල්ලෝ එනවා මධ්‍යම ආර්ථිකයක් හදලා දීපතුන් නැති ලෝක හදාන්න. අනේ බුදුහාමුදුරුවෝ hina වෙලා ඉන්නේ ਬਾගෙට මොකද කියලා බලන්න. තාම මේ පිස්සු කෙලිනවනේ. තාම මේ පිස්සුව පිටිපස්සේ යනවනේ. වතරම් මොල කියලා කියන්නේ ආර්ථික විශේෂඥයින්ට.
නිසා මේ අදුක්කම සුඛ වේදනා ඉගෙන ගත්ත දවසේ අපි වේදේ ඉගෙන ගත්තා වෙනවා. ප්‍රතිවේදී ඉගෙන ගත්තා වෙනවා. මේකේ ඉඳලා ඒ අදුක්කම සුඛ වේදනා කියන්නේ සැපත් නැති දුකත් නැති වේ. ඒක තමයි නිවන් මාර්ගය. මජ්ජේ සූත්‍රයේ ගෙලිම සරුවත් chance කියනවා. ඒ කෙනෝට තමයි නිදිමත කියන්නේ. ඒ කෙනෝට තමයි කම්මැලි කියන්නේ. ඒ කෙනෝට තමයි එපා වීම කියන්නේ. ඒ කෙනෝට තමයි පහළුයි කියන්නේ. ඒ කෙනෝට තමයි සීමාවක් නැහැ. මොකක් වුණාද දන්නේ නැහැ කියලා කියන්නේ අපි ඒ තරම් නිවනට බයයි. අපි ඒ තරම්ම වේදේට බයයි. අපි ඒ තරම්ම සත්‍යයට බයයි. මේ අපේ ඔළුව ක්‍රේල් කරලා තියෙන්නේ කොණ්ඩේ විතරක් නෙවෙයි. මේ අපිට උගන්වපු දේවල් වලින් මේ සැප හොයන්න යන ගමනේ අපිට උගන්ලා තියෙන දේවල් වලින් ඔළුව ක්‍රේල් කරලා තියෙන්නේ. හැබැයි බය වෙන්න දෙයක් නැහැ. බය වෙන්න දෙයක් නැහැ. දැන් පටන් ගත්තොත් දවස් 7න් හදලා දෙන්න පුළුවන්. හදන්න පුළුවන් මේක අවුල් කරගත්තොත් අවුල් කරන්නත් පුළුවන්. අපි එහෙම තමයි ආවේ. මේ වේදනානුපස්සනාව දැක්කට පස්සේ මේ අදුක්කම සුඛ වේදනාව කියන නැත්නම් උපේක්ෂා වේදනාව කියන එහෙම නැත්නම් සරුවත්යන් සමාහයට මනාපමනාප කියන වචන දෙක එකතු කරලා මේක මනාප වේදනාව මේක අමනාප වේදනාව අතරමැදකට කියනවා මනාප අමනාප. අපේ විශේෂීස්ත්‍ය ඇත්තෙම නැහැ. ඔක ඇත්තරම මේක ලස්සනට හෙලි කරන්නේ ධම්මදින්න තෙරින්නාංශේ චුල්ල වේදාල සූත්‍රයේ ඒ හරියම අමුතුම විදිහකට ඒක විස්තර කරනවා කියවලා බලන්න ඒක හරිය ලස්සනයි. ගෑනුන්ට මොලේ නැහැ කියලාට ධම්මදින්නාවගෙන් අහන ප්‍රශ්න ඒ විසාක උපාසකතුමා මේ මෝඩ ගෑණි ඇවිල්ලා පැවිදි වෙලා දැන් මොනව කරගෙන තියෙනවද දන්නේ නැහැ කියලා මේ පරණ අඹුව ප්‍රශ්න අහන. දෙනවා උත්තර ගිහිලා බුදුහාමරගෙන් අහගන්න මේ කියලා. ඒකට බුදුරජාණන් කියනවා ධම්මදින්නාව අති ප්‍රඥයි අද්දකලා ඉන්නේ. 아무ත් මේ වහපු හැටි අපේ තේරවාදී. වහලා අපිට මේ දෙඤ්ඤන් සැප කියන කතාවෙන් යන හැටි. ඉන්නේ තින්නේ මේ වේදනාව පස්සන කායරෝස වේදනාව පස්සනට ගියාට පස්සේ ආට තේරෙන්න පටන් අර ගන්නවා. ඒ දේ ලැබෙන මොන දෙයට හරි නංවනන් දැනීම ඒ ආරූඪ කිරීම කරන්නේ ওই චිත්තානුපස්සනාවේ තමයි. මතුවෙන මොන දෙයකට හරි අපි ඒ විදිහට එක එකට අන්දනවා විහාර නිකන් වෙස් ගන්නනවා වේදිකාවේ. මේ වෙස් ගැනීම කෙරෙන්නේ මේ හිතෙන් තමන්ගේ හිතෙන් තමයි ලැබෙන දෙයට ආරූඪය දාන්නේ. ආවේශය දාන්නේ. දැම්මට පස්සේ ඒකට රණ්ඩු වෙන්න පටන් ගන්නවා මේ ආපු දේ මෙහෙමයි මේ ආපු දේ මෙහෙමයි කියලා. ඒක හොඳට ඔය ක්සිසොෆීනියා කියන ලෙඩේට ගියාම තමා විසින්ම Tamanට හානි කරගෙන එතකොට ඉන්නේ වෙන මේ මොලේ එක පැත්තක. ඊට පස්සේ ආපහු 100ට එනකොට කෑ ගහනවා. බලන්නකො මගේ අත කපලා මගේ ගේ ගිනි තියලා මගේ බත් එකට හල් ගල් දාලා මේ කියලා කෑ ගහනවා. එයාමයි කරන්නේ. දින තද බල ද්වේෂයක් හෙලිකරන්න අර වගේ තමන්ගේ බත් එකට ගල් දාලා නැත්නම් මිරිස් වමනෝරේට ඒකටම ගල් ටිකක් දාලා ඉතින් පේන අහනවා නිවිති බලනවා අනේ බලන්නකො බත් වලට ගල් දානවා ගේ ගිනි තියනවා අතපය කපනවා දෙන්නෙක් ඉන්නවා වගේ. ඉතින් අන්නේ මේ මතුවෙන දේ ඉස්සරහට එන මොන දෙයට හරි ආරූඪයක් දාන එක මේ චිත්තානුපස්සනාවේදී හැබැයි අර දෙක තියෙන්න ඕනේ. මොකද්ද කායानुපස්සනාව මේ ආනාපානෙ හිත දාගෙන ඉන්න පුළුවන්කම එන්න වැඩෙන්න ඕනේ. ඇවිදිනකොට වම දකුණට හිත දාන්න පුළුවන්කම එන්න වැඩෙන්න ඕනේ. වරින් වර හරි කමන්නේ දාහනේ වළඳනකොට මම මේ වෙන දෙයක් කරනවා නෙවෙයි දාහනේ වළඳනවා කියන එක සරුවචනංශය අපිට ප්‍රත්‍යක්ෂ කරන්න කියලා තියෙනවනේ. මේ හතර සිව්පස්සේ වළඳන පාවිච්චි කරන ධිකම වාක්‍යයේ තියෙන්නේ දානෙට. ඉතින් එතකොට ඒක තුලින් මෛත්‍රී කුසිද්ධ වෙනවා දෙන දායකයටත් පින් සිද්ධ වෙනවා. ඉතින් ඒ වෙලාවේදී ඒක පිළිබඳ සීබුද්ධියක් නැත්තම් එහෙම නැත්තම් ඒකේ රස හය තේරුම් කරගන්න බැරි නම් මේ දේවල් කියලා ඉතින් බඩේ අජීර්ණයි කොලෙස්ටරෝලුයි අපත්‍ය වීමයි වැඩ ගොඩයි. ඒ හොඳට ඒ බලඳන ටික හරියට දානි වළඳන වෙලාවේ හොඳට සතියෙන් නැවතිල්ලේ SMS දාලා slowly mindfully silently නැවතිල්ලේ සතියෙන් නිශ්ශබ්දව න චපු චපු කාරකම් බුංජිස්සාමි න සුරුසුරු කාරකම් බුංජිස්සාමි කියලා සද්ද කරන්න එපා. කැම ටික ගන්නකොට සද්ද කරන්න ඕනේ නැහැ. ආන්නේ විදිහට දානි වළඳනවා නම් එයාට රස තේරෙනවා. ඒක තමයි වේදනානුපස්සනාවට වැටෙන්නේ. ඊට පස්සේ අපි යන්න හදනවාද මේ හදාගත්ත පද නෙමේ චිත්තානුපස්සනාවට. චිත්තානුපස්සනාවට ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන චිත්තානුපස්සනාවට ප්‍රවිෂ්ටයක් විදිහට නැත්නම් උපචාර සමාධියේදී කොහොමද හිත මේ කඩප්පුලි හිත නැත්නම් මේ වඳුරු හිත කොහොමද
දාගන්නේ කියලා. කොහොමද පෙළගස ගන්න කියලා. ඒකෙදි කියනවා අපි ওই දෙන ආස්වාද ප්‍රසවාසය ගන්නකො. ආස්වාද ප්‍රසවාසය කවදාකවත් රාගයක් ඇති වෙන්නේ නැහැ. ආස්වාද ප්‍රසවාසය කවදාවත් ද්වේෂයක් එන්නේ නැහැ. එසේ ආස්වාද ප්‍රසවාසය බොහොම ඉක්මනට අදුක්කම සුඛ වේදනාවට ගෙනියනවා. එතකොට ආස්වාද ප්‍රසවාසයත් එපා වෙනවා, සතියත් එපා වෙනවා, භාවනාවත් එපා වෙනවා. ඒක තරම්ම අරමුණට ලං වෙනවා. අපි හිතුවට වැඩි ඉක්මනට හිතට ලං වෙනවා. ඒක යෝගාවචරයට තේරෙන්නේ සතිය නැති වෙලයි කියලා. යෝගාවචරය තියෙන්නේ මේ සක්මන් කරනකොට නිදිමත වෙනවනේ කියලා. යෝගාවචරය කියන්නේ භාවනා කරනකොට බෙල්ල කඩා වැටෙනවනේ කියලා. ඒකටම බෙල්ල කඩා වැටෙන්න ඉඩ තියෙනවා. ඒකට අපි කියනවා තීන මිද්දේ කියලා. මේ අරමුණට හිත පිහිටපු ගමන් මේ වගේ විශේෂයෙන්ම නීවාසික භාවනාවල ශීඝ්‍රයෙන් අපිට මේ භාවනා එපා වීමක්, කම්මැලි වීමක්, නීරස වීමක්, බය වීමක්, අසරණ වීමක්, කොහෙද යන්නේ කියන එක දන්නේ නැති වීමක් වෙනවා. මෙන්න මේ අදුක්කම සුඛ වේදනාවේ පෙරමග ලකුණක් මේ ඉන්නේ. මම මේකට ලෑස්ති වෙලා යන්න ඕනේ. ලෑස්තිලා ගියොත් ඒක තවදුරටත් කම්මැලිකමක් නෙමෙයි. ඒක තවදුරටත් නීරසකමක් නෙමෙයි. අද උදේ අපි සාකච්ඡා වෙලාවේදී කමඨාන් සුද්ධ කරන කෙනෙක් කියනවා සෝවාන්සේ නිදිමත ආවා. හැබැයි මොබාන්ති කියපු නිසා මම බලන්න හිටියා. එතකොට නිදිමත එන හැටි බලනකොට ඒ වෙනකොට අරමුණ ගෙවිගෙන යන හැටි බලනකොට ඒ වෙනකොට සතිය වැඩිලා තියෙන හැටි දැනගත්තට පස්සේ පුදුම ප්‍රබෝධයක්. මෙතෙක් කල මේ නිදිමතට මං අහුණානේ. දැන් අහුවෙන්නේ නැහැ. එතකොට තේරෙනවා මේ මූල කර්මස්ථානේ අපි ගන්න සක්මනේ එහෙම නැත්නම් අපි ගන්න වම දකුණේ කද්දාකවත් කෙලස් නැහැ. කද්දාකවත් රාග ద్వේෂ නැහැ. ඒ නිසා බොහෝම ශීඝ්‍රයෙන් ඒකේ ගෙනියනවා අදුක්කම සුඛතන්ට. නමුත් අර වටේ තියෙන සද්ද වේදනා හිතවිලි සද්ද ඇවිල්ලා මේකට කෙනෙහිකම් කරනවා. ඉඳගෙන ඉන්න දෙන්නේ නැහැ. සද්ද බාධා කරනවා, වේදනා බාධා කරනවා, හිතවිලි බාධා කරනවා. ඉතින් එතකොට එව්වයෙන් අර කම්මැලි වේගන යන අරමුණේ ඉන්න කෙනාට සද්දෙට නිකන් එන්නේ මම අහලා ගියත් මදයි කියලා කනවැන්දුන් දීගේ හොඳයි මේ කනවැන්දු ගෑනු කියනවලු අනේ නිකන් කවුරු ඇවිල්ලා අහලා බලලා හරියනවනේ. නිකන් ඉන්නවට ඒ නිසා අරමුණේ කනවැන්දුන් වෙනකොට එන සද්දයකට එන හිතවිල්ලට එන වේදනට ඇදලා යනවා. ඊට පස්සේ මිනිහා සවුත් වෙච්චාම එනේ මිනිහා අනේ නුපුරුදු දීකට වැඩිය මට පුරුදු කනවැන්දුම හොඳයි කියලා ආපහු ඒ කනවැන්දු වෙලා තියෙන දීගයක් ගිහිලා තමයි නැත්තම් බැඳපුණද ගෑනු කනවැන්දුම් කියන්නේ නැහැ නේ. ඉතින් ඒ නිසා මේ පිටින් අරමුණක් එනකොටම අපි මේ ඇති වෙන මනාපමනාප දෙක නිසා මූල කර්මස්ථානයේට කඩුව කොපුව දීලා අර එන කර්මස්ථාන කඩුව දෙන්න හැටි. හරිම ලස්සනයි. මේ කිසිම කෙලෙසයක් නැති මූල කර්මස්ථානේ බොහොම ශීඝ්‍රයෙන් මධ්‍යම ප්‍රතිපදාවට යන්න පුළුවන් මූල කර්මස්ථානේ බොහොම ශීඝ්‍රයෙන් අදුක්කම සුඛ වේදනට යන්න පුළුවන් මූල කර්මස්ථානේ බොහොම ශීඝ්‍රයෙන් උපේක්ෂාට යන්න පුළුවන් මූල කර්මස්ථානේ තියෙද්දි ඒක මූණට මූණ දාලා ඉන්න බොහෝ වෙලාවට ওই පිටින් මොකෙක් හරි කලාබරෙක් ඇවිල්ලා සද්දයක් හරි වේදනාවක් හරි හිතලා හොට දාන. හොට දාපු ගමන් අපේ කඩප්පුලියුම් කමනා දහපදුරා පට්ටපඳුරු හිත මේක මෙතන තියලා ඕම් පැනපංකෝ එළියට. එතනදී සරාගම් වීතරාගම් එහෙම නැත්නම් මනාපමනාප රුචි අරුචි පහළ වෙන හැටි බැලුවොත් ඒක හැම මානවයටම අදාළ දෙයක්. මානවයම ගේනකොට ගේන එකක්. ඒක උගේ වැරද්දක් නෙවෙයි. ඒ වෙන්ට අරමුණක් එනකොට ඒක ඕලාරිකයි පටිසම්පන්නයි සංකතයි. හිත අපි ආනපනිය ඉන්නවනම් අපි හිතමු නාසිකාග්‍රේ අපි කියමු කාය විඥානේ තිබ්බේ කියලා. ඒක පාට චක්කු විඥානෙට පයින්. ඒක පාට සෝත විඥානෙට පයින්. ඒක පාට ගහන විඥානෙට පයින්. ඉතින් සරුවචනාන්තික පෙන්නලා කියනවා ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ මනස මහණෙනි මේ කාය විඥානේ තිබෙන එක චක්කු විඥානෙට පයින් එක ඉතාමත්ම ගොරෝසු වැඩක්. එහෙම නිකන් උගුරට රබෙහි පීමක් නෑ ඒකේ. ඒක පටිච්ච සමුප්පන්න ඔබට කියන්නත් බෑ එතෙන් එනකන්. ඒක ඕලාරිකයි පටිච්චසමුප්පන්නයි සංකතයි. ඒක විසින් හදා ගන්නවා. ඒ නිසා ලෑස්තිලා ඵලයන් තමන්ගේ ക്ഷേම භූමිය හදලා දීලා මූල කර්මත්තේ හදලා දීලා උයි පණින්න ඇරපන්. පහිනකොට බලපන් ඒක කවදාකවත් උගුරට හොරා වෙන්නේ නැහැ. ඒක නිසා මේ පැන්නට පස්සේ හරි දැන් මං ඉන්නේ ආරක්ෂක භූමියේ නෙවෙයි. දැන් මං ඉන්නේ ගෝචරජ්‍යත්ව භූමියේ නෙවෙයි. මං දැන් මේ අරමුණට ගිහිල්ලා තියෙනවා. මේ යෑම ගිහිල්ලා එතන මේ අනවශ්‍ය ප්‍රේම සම්බන්ධකම් හදා ගැනීම ඔය මනාපමනාප දෙක අනුව තමයි සිද්ධ වෙන්නේ.
එහෙම නැත්නම් සරාගම් විතරාගම් තමයි සිද්ධ වෙන්නේ. අන්න එතකොට අපි දැන් කායනුපස්සන මූල කර්මස්ථානයේ ඉඳලා භාවනා කරනවා අපි කියනවා කායනුපස්සනාවේ සෑහෙන දියුණුවක් ලබනවා. හොඳ සතියක් ලබනවා. නමුත් වේදනානුපස්සන හරහා ගිහලා චිත්තානුපස්සනාවට ගියාම බොහොම ශීඝ්‍රයෙන් පෙන්නනවා මේ පිරිසිදු නිර්මල නික්ලේශී වූ මේ හදාගත්ත භූමිය තබා මේ හිත පිටපයින් හැටියේදී අපේ හිත කිසිම කෙනෙක් භාවනා කරන කෙනෙක් සතුටු වෙන්නේ නැහැ. අපේ හිතේ තරම්ම චපලයි. ඒ තරම්ම ෂටයි. ඒ තරම්ම මායාවී. ඒ තරම්ම වංචනිකයි. අපි දන්නව හොඳටම මූල කර්මත්තෙන්දී මනාපමනාප නැහැ. ඒ චේති පිටේකට පයින් හැටි. ඉතින් මෙන්න මේක දැනගැනීමේ හැකියාවක් තිරසනාට නැහැ. යක්ෂයෙකුට නැහැ, ප්‍රේතයෙකුට නැහැ, කුම්බාණ්ඩයෙකුට නැහැ, දෙවියෙකුට නැහැ, බ්‍රහ්මයෙකුට නැහැ. තියෙන්නේ මනුස්සයාට විතරයි. ඒක නිසා බුදුරජාණන් වහන්සේගේ සඳහන් කරනවා විතර සරාගං මා චිත්තං සරාගං චිත්තං තිපජානාති. ඒතකොට දෙකක් අතර ගැටුමක් තියෙන්න ඕනේ. මොකද මූල කර්මස්ථානේ සරාග විතරාග නැහැනේ. ඒතකොට පිටින් එන එක අපි කියමු පිටින් ආපු ද්විතීයි ආරමුණ. එහෙම නැත්නම් බාධාවට අරියාදුවට එන එක අපිට ලොකු පාඩමක්. ලොකු විද්‍යාගාරයක්. ලොකු ප්‍රස්තාවක් ලැබලා දෙනවා. ওই දෙකේ බලාපන් දැන් මේකට සරාග මේක විතරාග වෙනවා. අන්න මේ දේ සරාගහිත වශයෙන් අඳුනා ගැනීම කඩප්පුලි වැඩක් කියලා වගේ නෙමෙයි සදාචාරය උගන්වන්නේ. ඉතින් කවදාකවත් ඉහට යන්න බෑ. මගේ හිතේ රාගෙ තියෙන එක කියන්න හොඳ නෑ. හෙලි කරන්න හොඳ නෑ. ඒක වහගෙන ඉන්නනේ මේ සදාචාරය අපිට උගන්වන්නේ. ඉතින් මේ මනුස්සයා පිස්සු හැදෙන්නේ නැතුව තියෙයිද කියලා හිතන්නකෝ. මේ මතුවෙන හැඟීම හෙලි කෙරුවේ නැත්තම් අපස්මාර. වැද්දෙක් හිතන්නකෝ මේ රිලෙවෙක් හිතන්න රාගියාව නම් හැසිරුණා ඉවරයි. මං කියන්නේ රිලෙවෙක් වෙන්න කියලා. මං කියන්නේ වැද්දෙක් වෙන්න කියලා. මේක වළක්වන්න ගිහිල්ලා අපිට වෙලා තියෙන දේ මේ කුණු හරප ශිෂ්ටාචාරයක් හින්දා. මෙව සප්‍රෙස් කරගෙන ඉන්න පිළිකාවල් හැදෙනවා. අපස්මාර රෝග එනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන්නේත් නෑ රාගය ආපු ගමන් රාගය හැසිරෙන්න කියලා. දැනගන්න අරමුණේ නෑ කියලා. දැනගන්න අරමුණ තබා රාගෙට ගියේ මේ සරාග හිත නිසා. ඒක උඹට කරන්න දෙයක් නෑ. හැබැයි බුදු වෙන පහළ වෙච්ච ලෝකේ උඹට කමටහන ලියන්න පුළුවන්. මම අරමුණේ හිටියා අරමුණ නීරස වුණා හෝ අරමුණ ඒකාකාරී. එතකොට ආපු දේ කොම් ප්‍රියමනාප ගතිය නිසා මගේ හිත පිට ගියා. ඒක කවදාකවත් ලකුණු කැපෙන දෙයක්වත් ඒ පුද්ගලයාගේ චරිත ඝාතනයක්වත් ඉච්ඡා බංගත්වයක්වත් නැහැ. ඕක නොකියන එක තමයි සදාචාරවාදී කියන්නේ. එයාට ඒක හෙලි කරගන්න බෑ. මට හොඳ නෑනේ ආමුතු කෙනෙක් වෙච්චා රාගේ එන එක. එන්න හොඳයි. මේ කටියට කියන්න තමයි සවුත්තු. ඒ නිසා අපි කමඨාන් සුද්ධ කරනකොට පැහැදිලි අවස්ථාවක් දෙනවා. ඒ වාර්තා කරනවා. උපචාර සමාධියට යනකොට අබිනතං චිත්තං රාගානුපතිතං සමාධිස්ස පරිපන්තෝ අපනතං චිත්තං දෝසානුපතිතං සමාධිස්ස පරිපන්තෝ. මේ භාවනා කරන යනකොට අභිනත හිතක් එනවා. අනේ මේ සද්ද ඇහුණා නම් හොඳයි. අනේ මේ රූපේ දැක්කනම් හොඳයි කියලා පැදුරටත් නොකිය හිත යනවා. එතකොට එතෙන්ද රාගානුසේ වැඩ කරලා සමාධියයි සතිය කඩලා දානවා. ඉතින් බලන්න හිත පිට යෑම මනාප අරමුණට ගියාම ඉගෙන ගන්න කාරණා හතරක් තියෙනවා. තුනක් විශේෂයෙන් තියෙනවා. මේ අභිනතියක් ඇවිල්ලා තියෙනවා. මනාපය. රාගයයි පහළ වෙලා තියෙන්නේ. අනේ තිබුණේ එකලස නැති වුණා. අමනාප අරමුණක් ආමඳුරෙක් කෑවා නැත්තම් ඉඳගෙන ඉනකොට රිදිලක් ආවා. ඒකට අපනතයි දෝසානුපතිතං ඒ සමාධිස්ස පරිපන්තයි සමාධියට බාධායි වෙස් සතියට බාධායි. මෙන්න මේ කාරණාව ඇස්පනා පිට ලේ පිට එතනදීම දකින්නවනම් ඉතින් රහත් තමයි. ඒකේ ඒ වෙලාවෙම දකින්නවනම් මගේ හිත මෙහෙමයි කියලා එතකොට යාට තේරෙන පටන් ගන්නේ දැකීම නිසාම රාගේ රාග රත්ත ගතිය දුරු වෙලා යනවා. දෝෂයේ පෙළෙන ගතිය දුරු කරලා දානවා. ඉතින් ඒක දකින්න නැතුවත් නෙවෙයි. ඒක හෙලිකරනද ඒක ඒ විදිහට කියන්න අපිට කිසිම ඉස්කෝලේක උගන්වන්නේ නැහැ. මම හිතන්නේ පිරිවෙනකවත් උගන්වනවා කියලා. අන්නේ කියමන තමයි බුදුරජාණන් වහන්සේ අපි දැක්කොත් වැඳලා අහගන්න ඕනේ. අනේ ස්වාමීන් වහන්සේ ලෝකේ පහළලා මොකද්ද කරපු සේවි? සේවි මොකද්ද? උඹට රාගය එනකොට මොකද දන්නවා මේ නික්ලේශී අරමුණේ ඉඳලා රාගයට පැන්න. ඒ නිසා අභිනතියක් ආව, රාගයක් ආව, සමාධිය කරුණා. ඒක වටිනා ධර්මයක්.
වෙලා තියෙන රාගේ කැඩීමේ සතිය කැඩිලා. වෙලා තියෙන සමාධිය කැඩලා ඒක දන්නවා. එතනදීම දන්නවා. ඊට පස්සේ අපනතියක් වෙනවා. ද්වේෂයක්. සද්දයක් ඇහෙනවා මඳුරුවෙක් කනවා. එතකොටම දන්නවා. හැබැයි මේ පුංචි චිත්තක්ෂණ මේක දැනගත්තට පස්සේ ඒ කෙනා මේ වාර්තා කිරීම හරහා සද්ධර්මයට වන්දනාවක් සිද්ධ කරනවා. දැන ගැනීම වාර්තා කිරීම හදා බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥාණයට කරු කිරීමක් කරනවා. වාර්තා කිරීම හරහා භික්ෂුවගේ තියෙන තීක්ෂණත්වයට කරු කිරීමක් වෙනවා. වාර්තා කිරීම හරහා සීලය වැඩෙනවා. තවදුරටත් කෙලෙස් වලට නටන්න බෑ. මේ නටන්න බෑ මොකද ලේ පිට නටනකොටම දැනගන්න. දැන් මේ කායනුපසනාව නෙවෙයි මේ කතා කරන්නේ. සත්‍ය ගැන නෙවෙයි කතා කරන්නේ. සතිය ඉදිරියට ගියේ සම්පජඤ්ඤ අවස්ථාව. ඉතින් අද ප්‍රශ්නයක් තිබුණා සම්පජඤ්ඤ විස්තර කරන්න කියලා. ඉතින් එතකොට කියනවා අපි මේ නික්ලේශී අරමුණක ඉඳලා පෙන අරමුණට අපි හිතමු අපි මේ සක්මන් කරගෙන ඉඳලා අපි දානෙට යන්න හදනවා. නිකන් ගොරෝසු අරමුණ. හිතේ නෙමෙයි කයේ. ඒකට ඒක කතා කරලා තියෙනවා මේ යන අරමුණ සප්පායද කියලා බලන්නේ කියලා මේ මගේ මහාන ජීවිතේට ගැළපෙන එකක්ද කියලා. ඒක ගෝචර අධ්‍යත්තේද තියෙන්නේ කියලා සතරපට්ඨාන වැඩනවාද කියලා. ඒක ගැළපෙන්නේ නැත්තම් අපේ බුදුහාමරෝ දීලා තියෙන ගෝත්‍රයට ගැළපෙන්නේ නැත්තම් යන්න ඉස්සෙල්ලා පණින්න පෙර හිතා බලමු. ගෝචර සම්පජඤ්ඤේ සප්පාය සමය සාත්තක සම්බය. එන අර්ථයක් සිද්ධ වෙනවා. දැන් මේ කරන වැඩේට වැඩිය ඔය යන්න හදන තැනින් අර්ථයක් වෙනවද කියලා. උගක් වෙලාවට කියන්න පුළුවන් ඉතින් මේ වෙලාවේ gediya ගහලා තියෙන්නේ දානෙට යන්න ඕනේ මම යනවා. එතකොට දන්නවනම් මේක සප්පාය දෙයක්, සාත්තක දෙයක්, ආර්ථයක් දෙයක් අසම්මෝහ සම්පජඤ්ඤේ SMS දාලා යන්න. slowly, mindfully, silently. මම මේ සක්මනක ඉඳලා දානෙට යනවා. ඒකට මේ ගාලා කඩාගත්ත හරක් වගේ නෙවෙයි. ඒක කෙටි කරලා කියන බුරුමේ ස්වාමීන් වහන්සේ යුතු හැකි රුචි කියලා. කරන යමක් කරන්න ඉස්සෙල්ලා ඒක යුතු අයුතු බලන්න භික්ෂුවකට ගැලපෙනවද කියලා බලන්න. ඒක ඒ වැටේට වරනට පස්සේ කියලා බල්ල වැඩක් නැහැ. දැන් අපි කියනවා බොඩ මිනිහෙකුට බණ කියනවනම් බොණ්ඩ ඉස්සෙල්ලා එපයි කියන්නේ. ඊවට පස්සේ බණ කියලා. හරි ඔක්කොම හරි. උට අපිටත් වැඩිය බණ තේරෙනවා. ඒ නිසා බණ කියනවනම් කියපම් බොණේ කාට බොණ්ඩ ඉස්සෙල්ලා. ඒ වගේම තමයි වැරද්දකට හෝ පිට යන්න ඉස්සෙල්ලා යුතු බලන්න. ඊට පස්සේ බලන්න මේ කරන්න හදන වැඩේ මගේ විශේෂීස්ත්‍රය මම දන්න වැඩක්ද කියලා. හැකි දෙයක්ද කියලා. නැත්නම් ආරයා කිව්වට මෙයා කිව්වට කරන්න ගියාම ආචාර්ය ගුණා බැඳා වගේ මෝඩ වඩුව ආයුධත් එක්ක පරපදනවා වගේ අපි කරන්නේ නෑ දන්නේ. ඒකට ඕගොල්ලෝ හිතනවා මේ අනික් කටියට තේරෙන්නේ නැහැ කියලා මේ කමැට්ටයි කියලා. තේරෙනවා. ඒකට භාවනා කරන්න ඕනේ නැහැ. මොකට අදාළ නැති විශයක් මොක කතා කරන්නේ. ඒක පොඩි ළමයට පවා දෙන. ඊට පස්සේ රුචිත බලන්න මම කරන්නේ රුචියෙන්ද බලන්න. නැත්නම් කවදාවත් කනෙක් වෙන්නේ නැහැ. කරන වැඩේ රුචියෙන් නැත්නම් ඕකම තමයි සතර මුද්‍රජානන්තේ සම්පජාඤ්ඤ දාතේ මේ හිත පිටපයින් හැම වෙලාවකම අපිට පණින්ට පෙර හිතා බලන්න අප්‍රමාද චිත්තක්ෂණයක් ලැබෙනවා. ඒක ලැබෙන්නේ සතිය ගොඩාක් වඩපු කෙනාට. එයාට තේරෙනවා හිත පණින්ට ඉස්සෙල්ලා සංඥාවක් දෙනවා. හිත පිටපයින් ඉඳසයි. ඒක හිතා ගන්න බෑ. හිතින්නෙම පිටපැන්නට පස්සේ තමයි තේරෙන්නේ කියලා. ඒක තමයි සාමාන්‍ය හැටි. ඒක අල්ලන්න නම් බලාන ඉන්නකොට මූල කර්මස්ථානයේ කෙරේ මගේ තියෙන සම්බන්ධය දකින්නකොට මූල කර්මස්ථානයේ නීරස වේගනේ එනවනම් දැනගන්න ඕන්න පණින්න හදන්නේ කියලා. ඒ නිසා මූල කර්මස්ථානේ බල්ල බෑ. එයාගේ රචනය බලන්න ඕනේ, එයාගේ චරණය බලන්න ඕනේ, එයාගේ හැසිරීම බලන්න ඕනේ. වැඩි වේලාවක් මූල කර්මස්ථානේ හිටියානම් පැන්න තමයි. ඉතින් මේකේ තියෙන ප්‍රයෝජනේ මොකක්ද? කොහොමද මේක බේරන්නේ? අපි ලොකු සංදි කියනවා දැනගෙන යන්න භාවනාව හරි ගියොත් හිත පිටපයි. එවනම් මූල කර්මස්ථානේ වැඩි වෙලාවක් හිත තිබ්බොත් හිත පිට. මොකද හේතුව? මූල කර්මස්ථානේ ඉන්නේ නීරස වෙනවා. ඒක විශාල දැනුමක්. අන්නේ දැනුම තියෙනවනම් අපිට කියද හැකි මේ මූල කර්මස්ථානේ වැඩි රස දෙයකට තමයි හිතපන්නේ. මනාපමනාප දෙයකට. මේක එතකොට නීරස වෙලා. මේ නීරස භාවයට භික්ෂුන් වහන්සේලා නිසා මට ඒ වචන පාවිච්චි කරලා බුදුන් කියන්නේ විරාගය කියලා. පිටපයින් එකට කියන්නේ රාගය කියලා. මනාපමනාවලට දෙන එකට රාගය කියනවා. ඉතින් විරාගෝ සෙට්ඨෝ ධම්මානම්. ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම ධර්මයේ තමයි විරාගය. ඉතින් ඒක තේරෙන්න නම් මේ මනාපමනාප සරාගං විතරාගං කියක තේරුම් ගන්න ඕනි අපිට කරගන්න බැරි. ඒකේ එනකොටම කරප්පන් එනවා. අප්පෝ එහෙම බෑ. මගේ හිත කොහොමද මේ රාගව නැති වෙලා හිටපු දවසක ඉතින්
විරාගේ නැති වෙච්ච දවසක මම මෛත්‍රී බුදුහාමුදුරුවෝ එයි ගෙලින්ම අත දික් කරලා එහි බික්ක වේ චරත බික්ක වේ චාරිකම් කියලා අපිට එහි භික්ෂු භාවයෙන් ඔන්න මහානකම දෙයි. ඒකට 60 වසර පිරිච්ච තේරුණාන්ති නමක් විදිහට ඕන් අපි යනවා ධර්ම දූත සේවයට. බුදුහාමුදුරුවෝ කියන මේ රිලවියෝ ගස් පයින්නකොට බැටව බෙදගෙන පයින්නේ. ආන්න ඒ වගේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ ආපුවාම අපි සංසාරයෙන් ඒකට පයින්නකොට බෙල්ල ඉල්ලගෙන යයි කියලා. නිකයි විහිළුවට මම කියන්නේ. මේ ළඟදී මම දේශනයක් ඇහුවා මුස්ලිම් මිනිසෙක්. එයා කියනවා බුදුජානනාථගේ පරිනිර්වාණ සූත්‍රය අරගෙන 28 වෙනි ඡේදය අරගෙන විස්තර කරනවා. මේ විස්තරේ බලන්න මේ පාලියෙන් තියෙන මෙන්න වචන ටික මේ කියන ಗುಣ මේ සේරම නබි නායකතුමාගේ තියෙනවා. ඒ නිසා බෞද්ධයෝ දන්නේ නැතුරට නබි නායකතුමා තමයි මෛත්‍රී බුදුහාමුදුරුවෝ. උන් දැවිල්ලත් ගිහිල්ලා දැන්. අපි මේ බලලා ඉන්නවා මෛත්‍රී බුදුහාමුදුරුවෝ එනකම්. මෙතන කී දෙනෙක් දීඝනිකාය පොත කියවලා තියෙනවද කියලා අහන්නේ. අපිට ඒවා කියව ගන්නවත් වෙලාවක් නැහැ. අර දිවල මුස්ලිම් මිනිස්සු කියන 14000ක් ඉන්න හොඳ උගත් මුස්ලිම් අය. කියන මේන් බලන්න මේ ಗುಣ ටික තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. මේක බුදුහාමුදුරුවෝ කියන අපි පිළිගත යුතු ශාස්ත්‍රුන් වහන්සේ නම. උන්වහන්සේ කියනවා මෙන්න ඊගාට මහත් වෙන ශාස්ත්‍රුන් වහන්සේගේ නම බලන්න ඒ ටික නැද්ද කියලා නබි නායකතුමාගේ ඔක්කොම තියෙනවා. අදහන්න පිළිගන්න දැන් මම මේ කියන්න හදන්නේ අපි කියමු මෛත්‍රී බුදුහාම ආවයි කියලා කොහොමද අඳුරන්නේ? ආනාපානෙවත් අඳුර ගන්න බැරි එකාට හුස්ම ආස්වාසයෙන් ප්‍රසවාසයෙන් වෙන් කරන්න බැරි එකාට මෛත්‍රී බුදුහාම වෙලා කාඩ් එක දෙයිද? මම මෛත්‍රී බුදුහාමනෝට PhD එකක් තියෙනවා මෙන්න උඹේ විහාරාධිපති මම ධර්ම කතිකයි මම ත්‍රිපිටකධාරී ඕම් බලාපන් කියලා කාඩ් එක දෙයි කියලා හිතා ඉන්නවද? අපි බුදුහාමරුත් පාරේ යනකොට බර ගානකට අඳුර ගන්න බැරි වුණා. අපිට ඇඳලා තියෙන චිත්ත එහෙම නෙවෙයි. තරහා කතා කරන්න එපා, වීතරා කතා කරන්න එපා. මම දන් දීපංගොම කවදාද ඩෝන් ගාලා රිල්වියක් ඇවිල්ලා බඩේ වැදගෙන යනගේ නිවන් යයි කියන නේ මේ සරාගං වා චිත්තං සරාගං වා චිත්තං තිපජානාති. වීතරාගං කියලා කියන්නේ ද්වේෂේ. වීතරාගේ බුදුරජාණන් වහන්සේ කියලා කියන තමයි. රාගේ තියෙන වෙලාවයි නැති වෙලාවයි දෙක වෙන් කරගත්තාම මම දාගත්තේ ඒක නිකන් මෙන්න මේ වගේ සමීකරණයකට. මට කීන්ති යන වෙලාවල් එනවනේ. ඒ වෙලාවට වීතරාගයි මම. ඒතර තරහ තියෙන රාගේ ඉන්නෙම නෑ. දෙතම මොකද රාගෙටයි තරහට එක හිතේ ඉන්න බෑ. ඒක ආදරයයි තියෙන්නේ උතන. තද වෙච්ච වෙලාවට සතුටක් තියෙනවා. අනේ ඒ වෙලාවේ රාගේ නෑනේ. ද්වේෂෙ තිබ්බ බැන්න ගැහුවා. ඒක වෙනම කතාවක්. එතකොට අවුල් වෙලා ඇති හැබැයි රාගේ නෑ. ද්වේෂෙ තියෙනුන රාගේ නෑ. රාගේ තියෙනුන ද්වේෂෙ නෑ. මේ වගේ චිත්තක්ෂණ මට්ටමින් අපි අනන්තවත් නිවන් දකිනවා. කවදාවත් අඳුරගන්නේ නැහැනේ. අපි තියෙන රාගෙට බැන හිටියට රාගේ තියෙනකොට ද්වේෂේ නැහැ, නිදිමත නැහැ. රාගේ නැති වෙච්ච ගමන් නිදිමත එනවා. පරියන්කේ සක්මනේ බලන්න රාගේ පොඩ්ඩක් අඩු වෙච්ච ගමන්, ද්වේෂය අඩු වෙච්ච ගමන් මේ වෙන වෙන්න පටන් ගන්නවා. ඒ ඔළුව තෝන්තු වෙන ගතියක් එනවා. මොකද අපි අවදියෙන් ඉන්නේ මේ අවදියේ තියෙන රාගේ තියෙනකම් විතරයි. ද්වේෂයේ තියෙනකම් විතරයි. ඒකයි සුපර් මාකට් එකට ගියාම කානිවල් එකට ගියාම අපි පුදුම උනන්දුවකින් ඉන්නේ. මොකද ඒක ඇති වෙන්න රාගයේ ද්වේෂය තියෙනවා. කැලේකට ගිහලා බලන්න. ගංගා කයිනේ වාඩි වෙලා ඉන්න. මුහුදකට ගිහලා සිටි දෙදියා බලන්න කම්මැලි. මෙතන රාග ද්වේෂ නැහැ. අඳුරන්නේත් නැහැ. නිසා සරාගං හිත දන්නවනම් අර දැනගන්න පුළුවන් මේ සරාග හිත තියෙන වෙලාවේ සරාගේ නම් කැතයි තමයි. හැබැයි ද්වේෂය නැහැ. හැබැයි නිදිමත මොහේ නැහැ. ඉතින් මෙයා පෙන්නන මේ නාඩගමෙන් පිටිපස්සේ මොකද්ද තියෙන්නේ? මෙයා ද්වේෂය ඇවිල්ලා හොඳටම කේන්ද කියලා තියෙනවා. හොඳට පේනවා. ඔය කොජ දම ඇති කරන ද්වේෂය තුල රාග හිත නැහැ. කියන ওই කැම චිත්තක්ෂණයක හොඳ පැත්තක් තියෙනවා. මම කියන්නේ පෘථජ්ජනයාගේ. පෘථජ්ජනයක දකින්න දන්නේ. එයා දකින්නෙම රාගය දැකලා ඒකට කනගාටු වෙලා පශ්චාත්තාප වෙලා නඩු කියා දඟලනවා. ද්වේෂය ආපුවම ද්වේෂිත ඒ වගේ. සදෝ සංවාචිත්තං වීත දෝසංචිත්තං. සමෝහං වාචිත්තං වීතමෝහං වාචිත්තං. ඉතින් ওই හයේ තමයි අපි ඉන්නේ. දන්නේ මොකද දන්නේ නැති සතිය නැහැ. මේ තමන්ගේ වැඩ නෙවෙයිනේ බලන්නේ අනුන්ගේ වැඩනේ බලන්නේ. තමන්ගේ බුක් කීපින් නැහැනේ අපේ. අපි ළඟ පොත් ලැබීමක් ඇත්තෙම නැහැ. උදේ ඉඳලා හැන්ද වෙනකම් මම මොනවද කිරුවේ කියලා කරන්න ගියාට වෙන්නේත් නැහැ. බලන්න ගියොත් තේරෙනවා මේක මේ තරම්ම පටිච්චසමුප්පන්නයි ඕලාරිකයි සංකතයි.
අපි අනුන්ට උපදෙස් දෙන්න හදනවා. ඔබ මෙහෙම කරපන් සිටින් ඉඳින් අරකයි මේකයි. ඉඳින්න මොකද්ද අපිට තියෙන සුදුසුකම? අපිට සුදුසුයි එනේ වෙලාවෙ මේක අපි දන්නවනම් අපිට කියන්න පුළුවන් මට නම් ගොඩක් වෙලාවට භාවනා කරන්න වෙන්නේ මේක ඔබ හන්තේට කොහමද? එයා කියාවේ මට නම් ඒක නෙවෙයි තියෙන්නේ මට තරහ එන්නේ. ඒකට අපි වෙන එකම ශාලාවේ අපි ඉඳලා තියෙන්නේ. බාහිර සාධක එකයි. හැබැයි එයාට භාවනාවට බාධාව රාගේ මට භාවනාවට බාධාව ද්වේෂය මේ අපි අහුල ගන්න දේ. භාවනාවේදී බාධාව අපි විසින් නම් කරන ලද්දා. බාධා ඔක්කොම තියෙනවා. අද්දක් තියෙනවා වේදනක් තියෙනවා හිතවිලිත් තියෙනවා දිගටම. හැබැයි මම හැප්පෙන්නේ මගේ චරිත ලක්ෂණයට සද්දෙත් එක්ක විතරයි. යා කියනවා මට නම් මොන වේදනාවක් ආවත් ප්‍රශ්න නැහැ. හිතවිලි මේ සද්දේ නම් ඔරලෝසෙ ටික් ගන්න සද්දෙත් එක නම් බෑ අප්පා. භාවනා කරන්නම් බෑ කියලා. එයාගේ චරිත ලකුණු. තව කෙනෙක් කියනවා සද්දේ නම් කරන්න පුළුවන් අප්පා මේ වේදනාව ඇවිල්ලා මේ දනි සමාරුවක් තියෙනවා. කොන්දේ අමාරුවක් තියෙනවා. අනේ ලබනාත්මයක් පුළුවන් වේද කියලා හිතා ගන්න බෑ. මට නම් බෑ. මොකද වේදනාව ආවා. අපි වාත කොටයක් උල හිටියත් වේදනාව ආවා. ඔය බටහිරයි කියනවා අනේ වේදනා සද්ද මොකක්ද අප්පා මේ හිතවිලිනේ බේර ගන්න බැරි මේක නිකන් බට කැලේට ගින තිබ්බ වගේ පට ගාලා වේදනාව එනවා හිතවිලි එනවා මට වෙන මොනකටවත් කමන්නේ මට මේ පුළුවන් නම් හිතවිලි එක නතර කරලා දෙන්න. මේ ඉන්නත් දැන් ගම්පලයක් මෙහෙ ඇවිල්ලා භාවනා කරනවා. දැන් සුද්දෙක් පිටිය ඇතුලේ ඇදගෙන කාමරේ භාවනා කරනවා 46 කාමරේ. ගම්පලේ ගිහිල්ලා වයර් එකක් දාන්න කොටනවා කඩු මේ මිටියෙමුයි කටුවෙයි. සුද්ද ඒ කාමරේ ඒ පිටිය එහා පැත්තේ භාවනා කරන පේන්නේ නැහැ. ඉතින් එහාට ගම්පලේ යන්න හදනකොට වැසිකිළියට යනකොට දැක්කා යකෝ සාකේ මාත් යෝගාවචරේ කරු එහා පැත්තේ ඉන්නවා මේ පැත්තෙන් ගිහිල්ලා ටොක්ක ගාලා අරක දිගට කහනුවක් කපනවා. ඊට පස්සේ කිව්වා අනේ සාංශ සමා වෙන්න කියන්නේ මම දැක්කේ පස්සේ මට හීතක් ආවා. මෙයා ඇතුලේ බාහනවා. ඊට පස්සේ මම සුද්දා ගෙන්නලා ගම්පලයක් ගෙන්නලා මම ගියා මහත්තයෝ මෙන්න මේ වැරද්දක් වෙලා තියෙනවලු. මහත්තයා මේව ගහලා තියෙන සද්ද ඇහිලා තියෙනවා. අනේ මට දන්නේ නැහැ. මට මේ සද්ද වලින් මනුස්ස කටහඬ විතරමයි කේන්ති යන්නේ කිව්වා වෙන මොනවටද තේන්ති යන්නේ නැතිලු. කුරුල්ලෝ කෑ ගැහුවට වැස්සට මොකකටත් කවදාකවත් කේන්ති යන්නේ මේ මිනිස්සේ කතා කරොත් බුද්ධම ද්වේෂයක්ලු තියෙන. ඔන්න මානව දයාව. තින්සා මේ සද්ද නැතිකම නෙමෙයි ප්‍රශ්නේ. සද්ද තියෙනකමත් නෙමෙයි ප්‍රශ්නේ. මම අහුලන්නේ මට අදාළ දේ. ඉතින් ඕක තේරුම් ගත්තේ නැතුව මම කවුද කියලා, මගේ ආශය අනුසය මොනවද කියලා, මගේ චරිත ලක්ෂණ මොනවද කියලා කොහොම කියන්නේ? මේක වැටහෙන්නේ කෙනහිල්ලකින්. මේක වැටහෙන්නේ ඉද්දීමකින්, රුප්පණයකින්. නමුත් ඒක තුල විශාල රහසක් තියෙන එක අම්මා දන්නෙත් නෑ, අපි අප්පච්චි දන්නෙත් නෑ, කේන්දරකාරයට හොයන්නත් බෑ, මොකාටවත් හොයන්න බෑ. සරුවච්චන් වහන්සේට තියෙන ආශය අනුසය ඥානෙ දැනගන්න පුළුවන්. මෝ කේල් ගහ ගන්නද යන්නේ පොල් ගහ ගන්නද කියලා. නැත්තම් Tamanට දැනගත හැකි අරමුණක් දීලා මධ්‍යස්ථ අරමුණක් දීලා ගහපංගෝ පිනුවක් කියලා කියපුවාම ඌ පිනුව ගහනකොට පේනවා හැමදාම මේක තමයි ගහන පිනුව. ඕකවත් දන්නේ නැතුව මැරුණොත් හරක් වගේනේ මැරෙන්න වෙන්නේ. ඕකවත් දන්නේ නැතුව මැරුණොත් තිරසනෙක් වගේනේ මැරෙන්න වෙන්නේ. මරණ මොහොතේදී පිනුව ගහන්න වෙනවා. අපි දැන් කරන්නේ පිටිය දීලා කියන නටපන්. උඩ රාගෙට නටපන්, ද්වේෂෙට නටපන්, මොහෙට නටපන් මං ඉන්නේ මේ කැමරා එක දාගෙන ඉන්නේ. සතියක් තියාගෙන. ඒකෝට මේ නටන නැටිලි පුදුමාකාර සටහනක් තියෙනවා. ඒක ගිය ආත්මේ වාර්තා වෙච්ච සටහනක්. මට මේ අඬලා කරන්න දෙයක් නැහැ. මට තරහ වෙලා කරන්න දෙයක් නැහැ. නතරයෙන් කිව්වට ගුරු හාමුදුරුවෝ කරන දේකුත් මට කරන්න දෙයක්. මේ නැටුම බලන්න පුළුවන්. අන්නේ බැල්මට විපස්සනාව කියන මේ අමෝතර බැල්මක් මෙතන තියෙන්නේ. සාමාන්‍ය බැල්ම නෙවෙයි. මට පිටිය දීලා නටන්නදරලා මේ සතියක් තියාගෙන කායනුපස්සනාවක් තියාන වේදනානුපස්සනාවක් තියාන මේ හිත පිටියක් මැදපත් වෙන පහන් දැල්ල වගේ එහාට මෙහාට සෙල්ලම් දාන හැටි බලාගෙන ඉන්නකොට manussත්ත්ව ප්‍රතිලාභයක තියෙන වටිනාකම ඒත් කායනුපස්සනාව වේදනානුපස්සනාව දන්නවනම් ඒත් සතිය තියෙනවනම් තේරෙන්න පටන් ගන්නවා මේ තුල මේ කියන දැනුම තුල සර්වඥතා ඥානයක් තියෙනවා. පෙරදින විශ්වවිද්‍යාලයේ පුස්තකාලය තමයි අග්නිදිගාධියාවේ ලොකම පුස්තකාලය. ඒ තියෙන දේවල් තඹ දොයිතුවක වටනාකමක් නැහැ. මොකද ඒකකවත් මේ ප්‍රායෝගික අත්දැකීම නැහැ. මේක එහෙම නෙවෙයිනේ අස්පනා අපිට පේනවා මේ බලාපන් පිටිපත් පෙද පහනපත්තු කරලා තිබා එහෙට නලියනවා මෙහෙට නගිනවා කිසිම වෙලාවක පහන දැල්ල කෙලින් හිටින්නේ නැහැ. නිවෙන්නෙත් නැහැ.
ආන්නේ වගේ මේ සරාගම් හිත තියෙද්දි සතිය කැඩෙන්නේ නැහැ. විහිත රාගෙන් හිත තියෙද්දි සතිය කැඩෙන්නේ නැහැ. සදෝතං හිත තිබ්බත් සතිය කැඩෙන්නේ නැහැ. විහිත දෝසං තිබ්බත් හිත සතිය කැඩෙන්නේ නැහැ. සමෝහං චිත්තං සතිය කැඩෙන්නේ නැහැ. විහිත මොහං චිත්තං කැඩෙන්නේ නැහැ කියන එක කාට හරි තේරුම් ගන්න පුළුවන් වුණොත් මේ ඔක්කොම සෙල්ලම් ඇස්සේ මල් මාලෙක බැඳ තියෙන නූල හරහනේ හැම මලක්ම ඇමිනෙන්නේ. ඒ වගේ මේ හැම දෙයක් කරාම සතිය තියෙනවා කියලා ඉස්සලම කායනුපස්සනාව පුරුදු කරලා වේදනාවපස්සේ පුරුදු කරාට පස්සේ ආට තියෙන මොන රාගෙටවත් 100%ක් හිතේ වහයලා ගන්න බෑ. පොඩ්ඩක් හිත තියෙනවා ඔබ දැන් රාගෙන් ඉන්නවා කියලා දැනගන්න සතියට ඉඩක් තියෙනවා. මම නැවතත් කියනවා කවමදාකවත් අපේ හිතට 100%ක් රාගෙ ඉන්නේ නැහැ. මම ඉන්නේ රාගය කියලා දැනගන්න ඥානෙට සතියට ඉඩක් තියෙනවා. අපි කියන්නේ මොනවාද 99ටම තද උණයි කියලා කේන්ති යනවා කියන්නේ ඒත් 100 කරන්න බෑ. සතියට ආසනයක් තියෙනවා. නින්දේ හිටියත් අපිට ඔය භාවනා කරනකොට නින්ද යනවා හිටියත් ඒකේ රෙකෝඩින් එකක් යනවා. ඒක හිත දන්න. ඒක ඔක්කොම දැන් මේ මෑත ඉතිහාසයේ ඔප්පු කරගෙන යනවා. මේකට සරුවච්චන්හන්සේ කොහොමද වග වෙන්නේ? මේකට සරුවච්චන්හන්සේ කොහොමද අපිට පාලියෙන් උදව් කරන්නේ? සතාධිපතිය සබ්බේ ධම්මා බුදුරජාණන්සේ දේශනා කරනවා මේ කිම්මූලක සූත්‍රයේ එහෙම නැත්නම් සමිද්ධි සූත්‍රයේ සතිය හැම තැනම අධිපතිකම් කරනවා මානෙනි. නිසා සතිය වඩන්න කවුරුත් තටමඬ ඕනේ මේ අපිට හම් වෙච්ච මේ ජාතික උරුමේ. එහෙම නැත්නම් මේ ජම්ම දායාදේ ඉස්සරහින් තියන්නේ. අපිට කාටවත් සතිය දෙන්නත් බෑ කාගවත් සතිය ගන්නත් බෑ. හැබැයි ඒක තේරෙන්නේ චිත්තානුපස්සනා මට්ටමට ගියාම. කායනුපස්සනා කරනකොට සතිය වඩන්න ඕනේ දෙයක් අත්වලක් බැඳලා දෙන්න ඕනේ පුරුදු කරන්න ඕනේ කිරිපවන්න ඕනේ නාවන්න ඕනේ කවන්න ඕනේ පවන්න ඕනේ කියලා එයාට උපස්ථාන කරන්න වෙනවා. වේදනානුපස්සනාවට එනකොට නුරුස්නා ගතියන චිත්තානුපස්සනාවට පස්සේ තේනවා මේ කියන සරාගං වා වීතරාගං වා සදෝසං වා වීතදෝසං වා සමෝහං වා වීතමෝහං වා හැම එකක් කරාම සතියන්නේ. ඉතින් ඒකට මයි ළඟ ඉන්න මනසට රාගෙ දෙන්නේ නැද්ද කියලා මට තියෙන එක එච්චර මහා ලොකු අරුමයක් නෑ ඒකේ. මොකද මගේ හිතමනේ එයාට තියෙන්නේ ආයේ මේක. ඒ පන්ති උගන්වන ටීචර්ගේ මූඩ් එක ඔය දෙකේ පන්ති ළමයක් දන්නවා. අපි හිතන්නේ නෝනේ උන් පොඩි උන්නේ උන්ට තේරෙන්නේ නැහැ කියලා. ඉතින් අර මෙහි ආවා ඉතාලිකාරයා අම්මා දාම් පාසලේ උගන්වනවා. අම්මට කන් ඇහෙන්නේ ඊට පස්සේ අම්මා කරන්නේ මා අපරාධයක්. යන්න එපා දහම් පාසලට. දන්නේ කෙනෙකුට දීලා නිකන් ඉන්නේ කියලා. ඉගෙන ගන්න මනුස්සයා උගන්වන්නේ ළමයි විතර නෙමෙයි ටීචර්ට කන් ඇහෙන්න එපා. ඊට පස්සේ කිව්ලු අනේ නිකන් ඵලයන් මම කොච්චර පින් කරගන්නද ඒ ළමයි එක්කෙනෙක්වත් දන්නේ නැහැ කිව්ලු මට කන් ඇහෙන්නේ නැහැ කියන එක. අන්දරේගේ වයිෆ්ට කියපු කතාවනේ. මේ අපේ වාහේ කියනවා අම්මට අම්මා මේ පව් කරගන්න එපා. අම්මා සුදුස්සෙක් වෙලා ගිහිල්ලා උගන්වන්න. අම්මා මං කිව්වා මේ පොඩි ළමයින්ද පිට ළමයි නම් 1000ක් දාලා ඇති මේ අම්මට. බීරි කියලා නමක් දාගන්නවා. අම්මට ඇන්නේ උගන්වන්න ගිය කට්ටිය අපි ඉස්කෝලේ යන කාලේ අපි කරලා තියෙනවා. දැකලා තියෙනවා ටීචර්ස්ලාට නම් දාන්නේ නැහැ. ඉතින් කවුරුවත් හිතන්න එපා මේ මං කරන දේ අනික් අයට හංගලා කරන්න පුළුවන් කියලා. මේ අපි එක හිතින් ජීවත් වෙන්නේ. කයින් වෙනස් වුණාට ඒක මේ ගෝසිංහ සූත්‍රයේ කියලා තියෙනවා අනුරුද්ධ ස්වාමීන් වහන්සේ අපි 3 දෙනා කයින් වෙනස් වුණාට අපි එක හිතින් ඉන්නේ කියලා. දැන් මෙහෙම දවස් 6ක් 7ක් ඉන්නකොට අපිට බලන්න කොච්චර සහෝදරකමක් ඇති වෙනවද කියලා. ඒකට ඕන දෙයක් කියන්න බුණා අපි එක හිතින් ජීවත් වෙන්නේ. ඒසට උගේ රාගේ මගේ රාගේ තමයි. ඒක මට තේරෙන්නේ නැත්තේ නෑනේ. ඔකට දිබ්බ චක්කු ඥාන, ආසේ අනුසී ඥාන ඕනේ නෑ. භාවනා කරපෙන්නට තේරෙනවා ඔය යන්නේ කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා. ඉතින් අද ඉමෝෂනල් ඉලිටරසි තියෙන්නේ. ළඟ ඉන්න කාට එන ගහලා තියනවද කියලා අම්මා දන්නේ නැහැ. දරුවා මොකටද දෙන්නේ කියලා. දරුවා දන්නේ නැහැ අම්මා මොකද්ද කරන්නේ කියලා. ගෝලයා කරන්නේ මොකද්ද කියලා. ගුරුනාන්සේ දන්නේ නැහැ. ගුරුනාන්සේ කරන දේ ගෝලයා දන්නේ නැහැ. මොකද ඒ දෙකොල්ල අතර ලොකු ગેප් එකක් තියෙනවා. ලොකු මේ වෙනසක්. ඒක සම්බන්ධ කරගන්න බැරි තරම් මේ සේරටම උත්තරේ සතිය. ඒකයි අපි කියන්නේ. ඔය මොන විෂය ඉගෙනුවත් sannivedana කියලා එකක් තියෙනවා. ඒ හිතේ මේ හිතට සම්ප්‍රේෂණයක් වෙන්න එපා. බුදුරජාණන් වහන්සේ ඉදා දේශනා කරපු 2600 ඉස්සලා දේශනා කරපු දේ. අද මේ තන්තිය පවතින්නේ කොහොමද? අපි ගෞරවයෙන් අහගෙන ඉන්නවා. ආදුකම්බික වේසුනාත මානසිකරෝත දේශිස්සාන. බෝම්බර් බදලයි. මාන්නේ මුදල් 100 අහපන්. ඉතින් තියාගන්නේ ඔන්න මම කියන්න හදන්නේ. එතකොට අපි attention.
ඒක නෑ නේ ඉස්කෝලේ. ඒක තියෙනවද දහම් පාසලේ මන් දන්නේ නෑ. 100%ක්ම වැරදි ගුරුවරයයි. 100%ක්ම වැරදි ගුරුවරයයි. හැබැයි අපි යෝජනා කරනවා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ දහම් පාසලට පන්තිය පටන් ගන්න ඉස්සෙල්ලා විනාඩි 2ක් ඔක්කොමලා නිස්සද්ද වෙලා සතියමත් වෙයි. ආය මොකුත් නෑ මෙහෙම සුපර් කන්ඩක්ටිව් කනෙක්ෂන් එකක්. විනාඩි 2ක් අපි සතිය වෙනුවෙන් එක්ක හුස්ම දිහා බලනවා නැත්නම් ඉඳගෙන ඉන්න දිහා බලනවා නැත්නම් මොකක් හරි කරලා විනාඩි 2ක් හිටියොත් විනාඩි 2ක් කියවම හැම පීරියඩ් එකෙම ගියාම අඩු ගානේ විනාඩි 16ක් 17ක් දවසකට සිද්ධ වෙලානේ. ඉතින් අධ්‍යක්ෂක කතා කරලා කිව්වා බස් රයිල් පළාත් සම්බන්ධ පටන් ගන්නකොට විනාඩි 10යි ඉන්ටර්වල් එකකින් පස්සේ විනාඩි 10 දෙමු කියලා. එතකොට අපිට පුළුවන් වුණා ටිකක් මං උනත් කරන්න. ඉතින් අපි ඇත්තටම ඉස්සරහට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මම මේ කියන්න හදන්නේ ওই රාග ద్వේෂ මොහ කොච්චර නැටුවත් ඔය එකටක සතිය යට කරන්න බෑ. හැබැයි යා කිව්වොත් මගේ සතිය යට උනායි කියලා ඉතින් ඒ කරන්න දෙයක් නැහැ. මට සතිය නෑ යට උනායි කියොත් යට උනා තමයි. එහෙම බෑ. සතිය කියන්නේ මේ වගේ මහ පුදුමාකාර දෙයක්. බුදුහාමුදුරුවෝ අහනවා ඉදිකට්ටක් මෙහෙම කෙලින් තියලා. ඔකට අබහුරක් වක් කරන්න කියනවා. එක ඇටයක්වත් නතර වෙයිද කියලා අහනවා ඉදිකට්ට උඩ. නෑ. නතර වෙන්නේ නෑ. ඉදිකට්ට පැත්ත වැටුණොත් වාහෙලා ගන්න. සතිය නැගිටවල තිබ්බොත් මොකක්වත් හිටින්නේ. ඒක මේ ගිරිශිකරයක් වගේ කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. සිකප්පත්ත. පැත්ත වැටුණොත් සතිය මොට වුණොත් ඉතින් ඔක්කොගෙම කෙලෙස් වලින් වැයෙනවා. ඉතින් ඒ ජීවිත පරිවර්තනය තමයි මේ චිත්තානුපස්සනාවේදී මූලික කෙලෙස් තුන. සරාග, සදෝස, සමෝහ. ඒක අනිත් පැත්ත සරාග හිතේ අනිත් පැත්ත තමයි සදෝස වෙනකොට රාගේ නැහැ. ඒ භාවනා කරලා නෙවෙයි. හිතේ තියෙන්න පුළුවන් එකයි එක වැරකට. දෙන්නත් එක මොහේ ඉන්නවා. සරාග මොහ එකට ඉන්න පුළුවන්, සදෝස මොහ එකට ඉන්න පුළුවන්. රාග දෝෂ දෙකට මේ එකට ඉන්න බෑ. ඉතින් අපිට ලාභයි. ලාභ නම් ඒක දැනගන්න ඕන. ඒ දැනගන්න බෑ. එතනින් ඒක දැනගන්නේ කායනුපස්සනාවෙන්, වේදනානුපස්සනාවෙන් දන්නේ. මේ විදිහට අර කෙලෙස් පිළිබඳ ගවේෂණය, එහෙම නැත්නම් මේ කෙලෙස් පිළිබඳ පොත් ලැබීම කියලා මේකට කියන්නේ. බුක් කීපින් කියලා වැඩි කල් කරන්න ඕනේ. තමන්න තීරණ පටන් ගන්න කවදාකවත් මේ වැඩි කරලා නැහැ. දැන් ওই සතිය අර අපිලාපන ලක්ෂණේ මේ මතු පිට නෙවෙයි දැන් යන්නේ. දැන් ඉන්ද්‍රිය බද්ධ විඥානයත් විදගෙන අනින්ද්‍රිය බද්ධ තැනට යන්න ඕන. ඒ දැනුව විශ්වගතයි. වටේ ලෙල්ලේ තියෙන හරිය ඉන්ද්‍රිය බද්ධයි. දැන් මෙතෙන්ට යනකොට අනින්ද්‍රිය බද්ධ මට්ටමට ගිහිල්ලා යාට තේරෙන පටන් අර ගන්නවා. මෙව අතර තියෙන්නේ කෙල්ලෝරක් නැති නාඩගමක්. මොහොත අයින්ට ගියාම රැළ ගහනවා වගේ. එකෙක් ගායක වෙනසක් නැහැ. මේක හොඳට බලාගෙන හිටියොත් පේනවා මම තණ්හා චරිතයක්ද නෑ මම වේදනා චරිතයක්ද සංඥා චරිතයක්ද සංස්කාර චරිතයක්ද කියලා. ඉතින් ගෝකල් බලන්න ඉන්නවා. එපා වෙන්නේ බැරි වෙන්නේ අපිට කම්මැලි කියලා නැගිටලා යන නිසා. ඉතින් ටික වැඩිපුර දාගෙන ඉන්නකොට මේකේ අපි කියන්නේ ආරේ තේමාව මේ නාටකමේ මේක සුඛාන්තයක්ද දුක්ඛාන්තයක්ද කියන තේමාව තේරෙන පටන් ගන්නවා. ඒකට බෑ දොස්තර කෙනෙකුට බලන්න බෑ. ඒක නීතිඥයෙකුට බලන්න බෑ. ඒක බැංකු මැනේජර් කෙනෙකුට බලන්න බෑ. ඒක තමන්මයි බලන්න ඕන. ඒක මේ අපිට හිතනවා නම් කාට හරි කොන්ත්‍රාත් කරලා දෙන්න. කාටවත් කරන්න බෑ. ඒක අවුට්සෝස් කරන්න බෑ. තමන්ම කර ගන්න ඕන. ඉතින් ඒ විදිහට අර කෙලස් ටික සදෝස සමෝහ සරාග කියලා ගියාට පස්සේ ඒ කෙනාට හිත මේ වරින් වර ඇකිලිච්ච ස්වරූපයක් සහ විසිරිච්ච ස්වරූපයක් පෙන්වනවා. හරියට පායන වෙලාවට මීමැස්ස විසිරලා ගිහිල්ලා මීපැණි එකතු කරන වැස්ස වෙලාවට ඔක්කොමලා පොදියක් බැදෙනවා. මේ වෙලාවට ගත්තොත් මීවද ඔක්කොම හියුමිඩිටි එක වැඩි වෙච්ච ගමන් ඒගොල්ලෝ පොදියේ ඉන්නේ. මීපැණි හොයන්න යන්නේ නැහැ. ඒ වගේ මේ හිතේ තියෙනවා බැඳෙන වෙලාවක් සහ දීච්ච වෙලාව ඒක මේ ගුණයක් නෙවෙයි හැටි. මීමැස්ස නැති උනායි කියලා වදේ මොනක්වත් වෙලා නැහැ. තව ටික එනවා. විසිරිච්ච හිත ආපහු එකතු වෙනවා. ඉතින් ඒක දිහා බලාගෙන ඉන්නකොට මේ සංකිට්ත හිත හොඳයි වික්කිට්ත හිත හොඳ නැහැ කියලා වගේ අපි නංවනක් දාන්න ගියොත් ඉතින් අපි කොරු වෙනවා. අපි අන්තභාගකාරී වෙනවා. මේ දෙක නලියන හැටි බලන්න ඕනේ. මගේම හිත වරින් වර වික්ෂිප්ත වෙනවා. වරින් වර සංක්ෂිප්ත වෙනවා. ඉතින් අපි හිතනවා මේ කවුරු හරි හුණියම් කරලයි කියලා. අපි හිතන නැත්නම් මගේ හිත වශී කරලා කියලා නෑ. මේ හිතේ හැටි ඒසයි සංකිට්ත වික්කිට්ත භාවය
මගේ එකක් නෙවෙයි වාගේ. පරතෝ සංකල්පේ අනුන්ගේ එකක් වගේ බලන්න ගියාට පස්සේ අපිට තේරෙනවා අපි ගිය ආත්මේ manussකම ඉල්ලුවේ ඔන්න ඕක බලන්නයි. manuss හිතක තමයි ඕක බලන්න පුළුවන්නේ. නමුත් අපිට දුන්නට පස්සේ මතක නැති වෙනවා අපි මේ manussකම ගත්තේ මේකටයි කියලා. අපි මේ වික්ෂිප්ත සංගීත තමන්ගේ හිත බලනට වැඩිය අල්ලපු ගෙදර මනුස්සයගේ නැත්නම් අල්ලපු ගෙදර ගෑනු මනුස්සයගේ බල බල ඉන්නවා. අපි කියන්නේ අනුන්ගේ සීනි කිරනවායි කිය. අනුන්ගේ ගන්ධබා බිස්නස් කර කර ඉන්නවා මේක දිහා බලන්නේ. මේක දිහා බැලුවොත් ගොඩාක් කල් යන්නේ නැහැ. විශේෂයෙන් මම හැමතැනදීම කියනවා කායනුපස්සන වේදනානුපස්සනාවේ දක්ෂකමක් තියෙන කෙනාට මේක ගොඩාක් කල් යන්නේ නැහැ. අනිත් එක වැරදුණයි කියලා දෙයක් නැහැ. තමන්ගේම පොතනේ කියවෙන්නේ නැත්නම් තමන්ගේම පොත් ලැබීමක් වෙනවා. ඒව තමයි ඔය ත්‍රිපිටකයේ සූත්‍රේ 15000ක් තියෙන්නේ. එක එක නයිව බලලා ලියලා තියෙනවා. ඒ වකට හිටියේ මහරහතන් වහන්සේලා. ඊට පස්සේ ඉන්න කට්ටිය උනා ලියපුවා හරි අදාළයි අපේ භාවනාවට. කොහොමද මට රාග හිත ආවේ කොහොමද දෝෂ හිත කොහොමද විසිරිච්ච හිත කොහොමද සංක්ෂිප්ත වෙච්ච හිත කියලා තේරුම් අරගන්නකොට අර කෙලස් විස්තර කරනවට වැඩිය දැන් සරුවචනාන්තේ අපි සාමාන්‍ය සම්මතයේ තියෙන හොඳ පැත්ත විස්තර කරලා නරක පැත්තට යනවා. මෙතන පොඩි මාරුවක් තියෙනවා. ඉසල රාගය කියලා විරාගය කියනවා. සදෝෂ කියලා දැන් ඊට පස්සේ සංකිට වික්කිට. එතකොට පොඩ්ඩක් අර අපේ සාමාන්‍ය සම්මතයේ තියෙන හොඳ පැත්ත විස්තර කරන්න පටන් ගන්නවා. එතකොට යෝගාවචර තියෙනවා මගේ විශේෂ නරකයක් නැහැ. මං කියලා මේ විශේෂම නරක කෙනෙක් නෙවෙයි. කාලකන්ණියෙක් නෙවෙයි. හදන්න බැරි දෙයක් නෑ මේක. හැබැයි කොතනින් හරි පටන් ගන්න. පටන් ගන්නේ සංකිට වික්කිට නේ. පටන් ගන්නේ සතියෙන්. පටන් ගන්නේ කයෙන්. පටන් ගන්නේ වේදනාවෙන්. ආන්නේ එතකොට මෙයාට සුසුකම ලැබෙනවා. මගේ හිත විචල්්‍ය සාධකයකට එකකට හේතු කරන්න බැරි බහු විචල්්‍ය සාධකයන් මත පවතින වික්ෂිප්ත භාවයේ සහ සංක්ෂිප්ත භාවය වෙනවා. අපේ අධ්‍යාපනයෙන් අපිට එක විචල්්‍ය සාධකයකට අපි අඩු කරන්න හදනවා. ඒක මහා මෝඩකම. ඒකට කියනවා රේකී අධ්‍යාපනය ක්‍රමය කියලා. ඒක අපි විනාශ කරපු ක්‍රමයක්. සර්වඥාන්සේගේ මනස රේකී නෑ. ඒක ලොකු මේට්‍රික්ස් එකක් තියෙනවා. ඉතින් ඒකට යන්න තමයි මට වික්ෂිප්ත වෙන්න එනවා. හිත වික්ෂිප්ත වෙනවා. ඒක මේ හිතේ තියෙන කෙලෙස් ගියාත්මෙන් ගෙනාවා. එහෙම නැත්නම් හිත විසින්ම සංක්ෂිප්ත වෙනවා. අරක හොඳයි මේක නරකයි නෙවෙයි දෙක ආස්වාද ප්‍රසවාස දෙක වගේ දැක ගන්න පුළුවන් කමක් එනවනම් ඒ යෝගාවචර තියෙනවා මේක විශාල දියුණුවක් මගේ මේ හිත තුල මේ ඍතු ගුණේ වගේ වඩදිය බාදිය වගේ එක එක වෙනස්කම් වගේක් තියෙනවා. අපි මේවට හේතු හොයන්න හදනවා. හේතු යන්න යනකොටම ආත්මවාදයකට වැටෙනවා. මේ අර අහුණියම් කරලා වෙන්නේ නැති ආණ්ඩුව UNP නිසා වෙන්නේ නැති කියලා ඉතින් අපි මේ බයිලා කතා කිය ඉන්නවා. මේ හිතේ වගේ කීම එහෙම ඒකීය සාධකයකට එක දෙයකට හේතු කරන්න බෑ. ඒක බහු විචල්්‍ය සාධක වලින් හිතලා තියෙන්නේ. ඒ නිසා අපිට එක සැරයක් වුණාට මේ දැනුම ලබන්න බෑ. බොහෝ වාර ගණක් කරන්න. ඒත් අර කියන කායනපස්සනා වේදනාපස්සනා මුදුන්පත් වෙච්ච හිතක තමයි මේ සංක්ෂිප්ත භාවය වික්ෂිප්ත භාවය දැනෙන්නේ. ඉතින් එතකොට අපි ළඟ ඉන්න වික්ෂිප්ත හිතක් තියෙන කෙනාට අපිට දොස් කියන්න හිතෙන්නේ නැති. එයා වගේ කියන්න බෑනේ. ඉතින් ඒකේ හැටි නේද? ඒක ධර්මතාවේ. Tamangeකට අවබෝධ කරපු කිසිම කෙනෙක් කවදාකවත් තව කෙනෙකුට තුෂ්ණදකින් කියන්නේ නැහැ. එයා දන්න මේ ධර්මතා. ඉතින් ඒ වගේ සංකිට වික්ෂිප්ත ඊට පස්සේ මේ තමන්ගේ හිත ගැන බලන තව මාන දෙකක් බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙනවා මහග්ගතං වා චිත්තං අමහග්ගතං වා චිත්තං. මහග්ගත හිත කියලා කියන්නේ දැන් අපිට පේන්නේ නැති මේ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වල තියෙන මහත්ගත හිත මේකෙමයි තියෙන්නේ. තෝරාගෙන බේරගෙන යනකොට පේනවා ඒ මහත්ගත හිතක තියෙන්න පුළුවන් ඒ සීළු ගතිගුණ අපි ළඟ තියෙනවා. මේක අර කිරි ගොමයි කලවම් වෙලා වගේ තියෙන්නේ. අමහග්ගතං වා චිත්තං මේකමයි තියෙන්නේ. එහෙම නැතුව මේ පිටින් එන දෙයක් මොකක්වත් නැහැ. මේක නිකන් කොණ්ඩේ පීරුවා වගේ හොඳට ගැට ඇරලා පීරගත්තට පස්සේ මේක ඇතුලේ තියෙන අපේ වඩ කියන ප්‍රභව කියලා නැත්නම් සමානට භව සම්පatti කියලා කියනවා. සියල්ලම මේක ඇතුලේ තියෙනවා. අපි දෙයියන්න වඳින්නයි දෙයියන්න පුඩපඬු පූජා කරන්නේ මොන බයිලා වැඩක්ද? දෙයියන්න මේ වැඩේ කරන්න බෑ. ඊගොල්ලන්ට හරි කචල්ලයක් ගිහලා තියෙන හැමදාම පාටි. උදේ ඉඳලා හැන්ද වෙනකම් පාටි. නන්දන වනේට වෙලා ඉඳගෙන කාලේ පිස්සු විකාර ලෝකයක් එතන තියෙනවා.
දෙයියෝ අපි ගිහිල්ලා වැන්දොත් එimhe ලේබඩේයි මං හිතනවා. මෙච්චර බලන්න මේ බණ භාවනා කරන්න පුළුවන් මනුස්ස ලෝකේ ඉන්න මිනිස්සු බලන්නකො අපි ළඟටත් ඇවිල්ලා වන්දනා දෙයියෝ කට අරගෙන බලලා ඉන්නවනේ කවදද අපිට මනුස්ස ලෝකෙට යන්න ලැබෙන්නේ. දෙයියන්ට ස්වර්ගයේ මනුස්ස ලෝකේ. ඒක මුද්‍රණන්සේ දේශනා කළා තියෙනවා. දෙයියෝ පින් කරනවලු කියලා කියනවනේ අනේ ඊතෝ බෝ සුගතින් ගච්ඡ සුගතින් ගත්තා සුලද්දල් ලාභ ලබ සුලද්දල් ලාභ ලැබිතා සුපතිට්ඨිතෝ බවහි කියනවනේ මේ හෙට යනින්ද මැරෙන්න යන දෙයියන්ට. අනේ නිදුකාන වංශ ස්වර්ගයට යන්න. අනේ නිදුකාන වංශ ස්වර්ගයට ගිහිලා ලබන්න පුළුවන් උතුම් සැපේ ලබන්න. ඒ ලැබෙයි තහවුරු කරගන්න කියලා කියනවා කියලා නිකන් බුදුරජාණන්සේ නිකන් සංඝයා අවසන් වගේ කියනවා. ඒතර එකහම කෙනෙක් බණ අහගෙන ඉන්නේ අනික කට්ටිය දොයි වෙන්නේ. කොහෙද සෝයන්ද ස්වර්ගයට මේ දීලෝකෙ තියෙන මිනිස්සු ස්වර්ගය කියන්නේ මොකද්ද කියලා අහනවා ඒ හාමුදුරුවෝ. දිව්‍ය ලෝකෙට ස්වර්ගය කියන්නේ මහන්නේ මනුස්ස ලෝකේ. අපි මේ දිව්‍ය ලෝකේ ගත කරගෙන මේ ඇවිල්ලා තියෙන දැන් අපි තාමත් ගිහලා ආය දිව්‍ය ලෝකේ යන්න හදනොයි කියලා. ඉල්ලන්න හදනවනම් ඉතින් කක්ක යන්න හදනවලු කොරොප්පක් ගැහුවා වගේ ඉතිනවා. උත්තරම බඩ යන වෙලාවේ එනත හොඳටම මමනේ යන වෙලාවේ කට වහගෙන ආයෙ ගිලිනවයි කියලා හිතන්න. මමනේ එළියට දාන්න නැතුව මේ ලැබිච්ච ක්ෂණ සම්පත්තිය. ඉතින් අවුලෙදි ස්වාමීන් වහන්සේ මේ ඊතෝ සුගතින් ගත්තේ සුගතින් ගත්තා සුලද්දල් ලාභ ලැබ කියන්නේ මොකද්ද ස්වාමීන් වහන්සේ? මේ ආපෝ ලැබෙන උතුම් ලාභේ දෙයියෝ සද්ධාව. බුදුන් කෙරේ සද්ධාව නැත්තම් අපි නන්නත්තරයි. ඊට පස්සේ මොකද්ද ස්වාමීන් වහන්සේ නම් මේ ලැබු සද්ධාව ඉස්තිහාර කරගන්න සෝවන් වෙන්නේ. සෝවන්ලා ආයෙන්න දිවි ලෝකෙට එතකොට පාවඩ දාලා පිළිගන්නවා. මොකද දිවි ලෝකෙට පණිවිඩය අරන් යන්නේ. ඒ නිසා ඒ දේ වෙනකොට මහග්ගතං චිත්තං අමහග්ගතං චිත්තං කියන එක ඒ ලෝකෙට ගියාට පස්සේ විතරයි මෙහෙ නෑ කියලා වගේ අපිට ඇඳලා තියෙන මේ චිත්‍රයේ කවදාවත් භාවනා කරපු කෙනෙක් ලියපු කතාවක් හෝ අර්ථ කතාවල් කිසිම හරපද්ධතියක් නැති දේවල්. අන්තිමට දැන් බහුදේවවාදයකට ගිහිල්ලා දෙයියෝ මුලට තියාගන්න යන්න හදනවා. බුදු දෙයියෝ ඇදහුවොත් ළමයි හම්බ වෙනවනේ. අපිට බෝධි පූජා කරුවට ඒව හම්බෙදී ෂුවර් නෑ බෑ දෙයියන්ට ගියොත් නම් ළමයි හම්බ වෙන්න ඔය ඕන දෙයක් ෂේප් කරගතයි. ඒ දෙයියෝ ආදාන දැනට නාගි ජෝඩුවක් ගියාලු ළමයි නැති. නෝනා විතරක් ඇතුළට එන්නේ කිව්වා. ඒ තරම් ගරු කටයුතු මිනිස්සේ නෝනා ටික වෙලාවක කුණු හරුවෙන් බැනගෙන කඩප්පුලි කඩප්පදාවියේගේ දරුව මට ඕනේ මම යන්න ගෙදර කියලා එළියට ආවලු. බලනකොට හිතා ගන්න පුළුවන් මොකද්ද දෙයියෝ කොතනද ඉන්නේ කියලා. දෙයියෝ දෙන්න හදන්නේ. ඔයගොල්ලෝ මුතු පුතු නාටකම් බලලා තියෙනවද? අන්න ඒක ආගේ පෙන්නනවා. මුදු වතුල යට ඉඳලා ඉනි කැටයක දවටාලා මගේ දෝතට පුතු ආවා කියනකොට තාත්තා ඇවිල්ලා බෙල්ල මෙත් කළා මරනවා. දෙයියෝ දීලා බබා. ඔය කතාවල් තමයි මේ මහග්ගත අමහග්ගත කියලා මනුස්ස ලෝකෙන් ඈත් කරලා අපි මේ භාවනා කරන එකෙන් ඈත් කරලා මේ ඇඳපු චිත්‍රයේ වවාගෙන කණ්ඩ කරපු වැඩක්. සරුවචනන්සේගේ ප්‍රසිද්ධ අදහසක් හෝ පොදු අදහසක් නෙවෙයි. ඒ නිසා අපි භාවනා කරන යනකොට මේ ඔක්කොම අය ළඟ තියෙනවා ගුණුව නැති එක විතරයි කියලා මතක තියාගන්න. ගුණුව අරන් දෙනවා. ගුණුව අරන් දෙන්න හෙදකමයි අවශ්‍ය කරන්නේ. මුලින් ඉඳලාම කායනුපස්සන වේදනානුපස්සන කරන ඉදිරියට යනකොට එන්න පටන් ගන්නවා. ඒකට සවුත්තරං වා චිත්තං අනුත්තරං වා චිත්තං. අනුත්තරං කියලා කියන්නේ ඇත්තටම කාටවත් අහුවෙන්නේ නැති හිත. අනුත්තර චේතෝ විමුක්ති කියලාත් කියනවා. ඒ කියන්නේ ඉන්ද්‍රිය ගෝචර අපි ඉන්ද්‍රිය ගෝචර කියන්නේ ඒකට කියනවා ඉන්ද්‍රිය බද්ධ විඥාණයෙන් ගැලවිලා යනවා හිත. අවිකොත් මේ භාවනා කරනකොට ආනපන ගැලවිලා ගියේ කියලා ආනපන නැති උනායි කියලා කියමුකෝ. කලබල වෙන්නේ නැතුව ඒකට හොඳට පුරුදුනාම් පේනවා. මේ රූප ලෝකෙන් ඒකට ගිහිල්ලා අරූපේ හිත පවතින්න පුළුවන්. අරූපේ සතිය පවතින්න පුළුවන්. ඒක මේ රූප ලෝකේ සතියට වැඩිය හොඳයි. මේ පොළොව දිගේ දුවන ආසයන්තරා වෙලාවක ගුවන් ගත වෙනවා. හිතා ගන්න බෑ ඒරෝඩයිනමික්ස් වලින් මේ තරම් කිලෝ ලක්ෂ ගාණක් තියෙන ආසයන්තරාවක් කොහොමද වාතේ හිටින්නේ කියලා. හිටිනවා. මේ දවස්වල කොරෝනා නිසා ඔක්කොම බහැලා බීමද මේ දවස්වල නැත්තම් හිතා ගන්න බෑ මේ යකඩ අස්සේ කොහොමද පීනන්නේ මේ පියාඹන්නේ කියලා. ඒ වගේ මේ හිතට එහෙම පොළොවෙන්ම එහෙම නැත්තම් කියනවා නම් මේ භූමියෙන්ම ගන්න ඕනේ නැහැ ශක්තිය. ගන්න පුළුවන්. එතකොට හිත අනුත්තරන් යනවා.
ඉතින් අපි හිතනවා අප්පෝ මං වගේ කාලකන්ණියෙකුට එහෙම කරන්න බෑ. ඒකට මෙහෙම ඕනේ, මෙහෙම ඕනේ, මෙහෙම ඕනේ කියලා හින්න ලයිස්තු ලියලා තිබුණට සෝපකකින් ඇහුවනම්, සුනීතකින් ඇහුවනම්, පටාචාරාවකින් ඇහුවනම්, අඟුලිමාලකින් ඇහුවනම් පටාචාරාවේ ඉතින් එනකොට දරුවෝ දෙන්නෙක් මැරලා, ස්වාමියා මැරලා, අම්මා තාත්තා මැරලා, රෙදිත් නැහැ, මල්ලිත් මැරලා, ගිනි තියලා. පියාකුස්සෙක්ම දකින්නට පිස්සු හැදෙනවලු, අප්පුඩි ගහ කෑ ගහනවලු. දරුවා දාලා ඵලයන් කියලා. කොයි පියාකුසටද? වතුරක් දකින්න මැරෙන්න ගෑ ගහනවලු දරුවා ගහගෙන ගියා. ගින්නක් දකින්න මැරෙන්න ගෑ ගහනවලු අම්මයි තාත්තයි පුච්චන සොහොන් කොට. දැක යනකොට මිනිස්සෙක් කියලා තියෙනවා නංගි මේ හෙළුවෙන් දුවන්නේ දරුවෝ දෙන්නේ කම්බෙච්ච අම්මගෙනේ. අනතර වෙදෙක් ඉන්න පොඩ්ඩක් යන්නේ කියලා. පිස්සු මේ කියන්නේ. වික්ෂිප්ත භාවය. මේ වගේ බණ කී ඉන්නකොට මේ ඇදගෙන වැටෙනවා. හෙළුවලි ගෑනු කෙනෙක්. සරුවඥාණන් කියන නංගි 100 පීටවන්නේ කියන. පිහිටනවා. ඉතින් මං අහනවා රෙදි නැති වෙනකන්ද ඉන්නේ දැන් ඔය බලාගෙන. රෙදි නැති වෙනකන් ඉඳයි ඔය බලාගෙන තියෙන්නේ මේ අපි කියන බයිලා. මේ අරක නිසා බෑ මේක නිසා බෑ කියලා පටාචාරාට බුදුරජාණන්සේ මොකද්ද දීපු ඒත දග්ගපාණි විනයගරුක භික්ෂුණීන් වහන්සේලා අතර පළවෙනි දන මේ හෙළුවෙන් ආපු ගෑණි. එක විනාඩියයි ගියේ 100 පීටවන්. ඊට පස්සේ ඊටු ටික වෙනවා. මේක ධර්මතාවයක්. ඒ සීට පිහිටුවගෙන තිබ්බනම් අපිට පේන්න පටන් ගන්නවා අනුත්තර හිත, සවුත්තර හිත, සවුත්තර හිත මේ සවුත්තු හිත කියලා කියන්නේ. හැම එකටම සැලෙන හිත. අනුත්තර හිත කියලා කියන්නේ මොකේටවත් අහුවෙන්නේ නැහැ. ඔය ඕන දෙයක් කරපොදේ නිකන් මේ පොළවේ එන ට්‍රැෆික් ජෑම් වාහන වල යන්න බෑ. ඉන්න කචල් කිමේ ඒතකොට ප්ලේන් එක යන ගමන් පල්ලනවා යට. කොච්චර මිනිස්සු පාරවල හිර වෙලා ඉන්නවද කියලා අපිට ප්‍රශ්න නැහැ. අපි යන්නේ 30000 කුඩින්නේ. එතකොට මේ මිනිස්සු අල්ලගෙන දඟලන මේ දේවල් වලට මොනවට නටනවද කියලා මේ යම් ප්‍රමාණයකට මම කියන්නේ. මේ අනුත්තර හිත අපිට ලබන්න පුළුවන් එහෙම නැත්නම් ඒක අත්දැක ගන්න පුළුවන්. ඉතින් ඒක අත්දැකකට පස්සේ වෙනවා අනේ manussකමත් එක්ක මේ හම්බෙච්ච පැකට් එකේ මේක තිබිලා තියෙනවා. දන්නේ නැහැ. අපි අරයට මෑට හිඟා කකා ණයට දිගටගෙන ලෝන් ගහගෙන මොනවද කියන්නේ කල්බදු ක්‍රමයට ජීවත් වෙනවා. ඒ අපි ළඟ තියෙන මේ අනුත්තර භාවය දන්නේ නැතිකම නිසා ඒකෙම සුපිරිම එක තමයි සංඝයයි කියලා කියන්නේ. සංඝය දත යුතුයි. ආයි කතා දෙකක් නැහැ. මොකද අඩු ගානේ මූල ධර්මයවත් දත යුතුයි. ඒ මූල ධර්ම දැනගත්තට අපි ඒ අනුව ජීවත් වෙන්න පටන් ගත්තට පස්සේ ආයි බුදුරජාණන් වහන්සේ වෙනසක් විතර දෙන්නේ කිල්ලන්නේ නැහැ මේ ලෝකෙට. ඒ දන්න භික්ෂුවටම අති කළ දෙනවා. එතකොට මේ කාරණා මගේ හිතේ මේ ගොජ දාන ඇටි නිකන් පැහැෙන බත්තලියක බුබුලු දාන වගේ බලනකොට හිත සමාහිත වෙනව ඇර වෙන්න දෙයක් නැහැ කියලා බුදුහාමුදුරු කියනවා. අර මයින් ජායක අපි පෙන්නුවේ. හොල්ලලා මෙහෙම තිබ්බොත් තැම්පත් වෙනව ඇර වෙන්න දෙයක් නැහැ. ඉතින් ඒක දිගටම කැළඹිලා තියෙන කොච්චර කලබන්න ඕනද කියලා හිතන්න. ඒ සිතුමින කියලාත් ඔකට කියනවා. ඒක නිතරම කැළඹිලා තියෙන්නේ මොන්න තරම් නැටිල්ලක් අපි නටනවද? එකයි කරන්න තියෙන කොහොම තැම්පත් වෙනද? ඒ නිසා මේ සමාහිත බව කියන එක අසමාහිත කියන්නේ අශික්ෂිත කියන එක. අශික්ෂිත කියන එකයි. අපි අශික්ෂිත භාවයේ නඩ ඇති කරන කොච්චර නටනවද? ඒ කරන ක්‍රියාවල් නතර කරපු ගමන් හිතට වෙන්න දෙයක් නැහැ. තැම්පත් වීම තමයි වෙන්නේ. ඒක මේ භාවනාවේ ගුණයක් නෙවෙයි. ඒ හිතේ හැටි. ඉතින් මේ දෙක කරම කිරීම හරහා සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා හරහා බලන්නේ යමක් නොකර සිටීමේ හැකියාව. ඒ ලෝකෙට කරන්නේ ලොකුම සේවය. අපි යමක් නොකර ඉන්න හැම චිත්තක්ෂණෙම ලෝක ධාතුව සීතල වෙනවා. අපි නමක් නොකර ඉන්න හැම වෙලාවෙම ලෝකේ ඉන්න සියලු සත්වෝ සැනසෙනවා. අපි යමක් නොකර ඉන්න හැම වෙලාවෙම මේ කෙලෙස් ඔක්කොම සමාහිත බවටපත් වෙනවා. ඒ නිසා අපි අදිෂ්ඨාන පූර්වක කරන්න ඕනේ බුදුහාමුදුරු හිටියනම් අපිට මේ හිතෙන්නේ නැහැ. බුදුහාමුදුරු කිව්වේ නැත්නම් අපිට මේක කරන්නත් බෑ. හිටියත් කිව්වත් හරියන්නේත් නැහැ. ඒ නිසා පුළුවන් තරම් මට ඊට වැඩිය අදට හුස්ම දෙකක් බලන්න පුළුවන් වුණා. හෙට වෙනකොට තුනක් බලන්න පුළුවන් මේ. අන්තිමට හතරක් බලන්න ඔච්චරයි. මේ උත්තරේ තියෙන්නේ පියවර කීයක් එක දිගට තියන්න පුළුවන්ද? හුස්ම කීයක් එක දිගට බලන්න පුළුවන්ද කියලා. ඒකට අපි කියන්නේ සතිය කියලා. අපි කියන සති මාත්‍රය. bear attention. මම හිතනවා අද වෙනකොට මම දන්න කමඨාන් සුද්ධ කරන ආදී ඉදිරිපත් කරපු වාර්තා වෙනකොට මට පුදුම සතුටක් ආවා. කීප දෙනෙක් මේක වාර්තා කරන්න දන්නවා. මට
හිත පිට යන්නේ ඉස්සලා 7ක් හුස්ම දකින්න පුළුවන් වුණා. හිත පිට ගිහලා ආවට පස්සේ උනන්දුව නිසා 8ක් බලන්න පුළුවන් වුණා. මේක ඒ විදිහටම දිගට ඒ කියන්නේ මේක දැකලා වාර්තා කිරීමට ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියලා ධර්ම දේශනාව මෙතෙන් නතර කරනවා. සියලු දෙනාට තමන් විසින් යොදන ලදී ප්‍රයත්නේ නිසි ප්‍රතිඵල ඒ අවශ්‍ය මේ ජීවිත කාලය තුලදීම දැක් ගන්න ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා